හොඳයි ජනතාව ආයුබෝවන් අපි ඔයාලා හැමෝටම ළමයි අපි අද දවසේ සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ පහුගිය සතියේ ඉතිරි කොටස. අද දවසේ මම යොදාගත්තේ අපිට පහුගිය සතිය කියන්නේ ගිය බදාදා පෙරේදා නෙමෙයි ඊට කලින් සතිය අපිට පන්තිය කරගන්න හම්බ වුණේ නැහැ නේද? ගොරවලා විදුලි කොටලා කරන්ට් එක ගිහිල්ලා සිග්නල් ඩ්‍රොප් වෙලා ලොකු ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වෙච්ච නිසා. හරි. ඉතින් ඒ නිසා අද දවසේ මම ඔයාලා වෙනුවෙන් අමතර පන්තියක් සූදානම් කරා. හරි මේ ඔබ ඉන්නේ ඒ අමතර පන්තියේ. හොඳයි එහෙනම් ජනතාව වැඩේ පටන් ගමු. අද වැඩේ මේ අද විශේෂ දවසක් හර්තාල් දිනේ නේද? ලංකාවට හොඳ අනාගතයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි අද දවස් වැඩ කටයුතු ආරම්භ කරමු. මාතෘකාව අපි ඉන්නේ ව්‍යාපාර පරිසරය කියන කොටසේ. ව්‍යාපාර පරිසරය ගැන මම දීර්ඝ පැහැදිලි කිරීමක් දැන් ආපහු මුලින්ම කරගෙන නැහැ. නමුත් ගිය සතිය ඉගෙන ගත්ත කොටස් ටික මම ආපහු පාර මතක් කරන්නම්. අපි ගිය සතියේ වැඩේ පටන් ගත්තේ මට මතක විදිහට කොහොමද පොඩ්ඩක් බලාගෙන ඉමු. උද්දමනය ගැන කතා කරා ආදායම් ව්‍යාප්තිය. ආදායම් ව්‍යාප්තියත් කතා කරා. ගිය සතියේ පොඩි කොටස අපිට කතා කරන්න හම්බුනේ. අපි අර දීර්ඝ වශයෙන් නිකන් වෙන විස්තරයක් කතා කරා අපේ නේද? සබ්ජෙක්ට් එක ගැන ඉස්කෝලේ මේ විෂය කප්පාදු කරන හදන කාරණා පිළිබඳව ඒ වගේ කාරණා ගොඩක් අපි ගිය සතියේ කතා කරා. අපි ගිය සතියේ රැකියා නියුක්තිය පිළිබඳව සාකච්ඡා කරා. රටක ශ්‍රම බලකායෙන් සත්‍ය වශයෙන්ම රැකියාවන්හි නියුතු පිරිස අපි කියනවා කවුරු කියලාද? රැකියා නියුක්තිය කියන. මම නැවත කියන්න රටක ශ්‍රම බලකායෙන් සත්‍ය වශයෙන්ම රැකියාවන්හි නිරත වන පිරිස අපි කියනවා රැකියා නියුක්තිය කියලා. කියන්නේ ඇත්තටම රැකියාවක් කළ හැකි වයසේ සිටින ඇත්තටම රැකියාවක් අවශ්‍ය පිරිසකින් කී දෙනෙක්ට ඇත්තටම රැකියාවක් තියෙන වාද කියන එක තමයි මේකේ අදහස. අපි කියනවා රැකියා නියුක්තිය සාමාන්‍යයෙන් රටක වැඩි වෙනවා නම් හොඳයි. ඒ කියන්නේ හුඟ දෙනෙක් රැකියාවල නිරත වෙනවා නම් ඒක හොඳයි ඒ රටට. එක අතකින් ඒගොල්ලෝ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට දායක වෙනවා. තව අතකින් ඒගොල්ලෝ එයාලට ආදායමක් ලැබෙනවා. එයාලගේ මිලදී ගැනීමේ හැකියාව වැඩි දියුණු වෙනවා. එයාලට භාණ්ඩ සේවා මිලදී ගන්න පුළුවන්. ඒතර එයාලගේ ජීවන තත්ත්වය උසස් වෙනවා. වගේ මේගොල්ලෝ කඩසාප්පු වලට ගිහිල්ලා වැඩි වශයෙන් භාණ්ඩ මිලදී ගන්න ඒ අපේ සල්ලි තියෙනවනේ. එතකොට රටේ ආර්ථිකයටත් ඒක හොඳ වාතාවරණයක් බවට පත් වෙනවා. හරි. ඉතින් රැකියා නියුක්තිය පිළිබඳව සාකච්ඡා කරා අපි පෞද්ගලික සතියේ. ඊළඟට කතා කරේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳව. ජාත්‍යන්තර සම්බන්ධතා කිසියම් රටක් ලෝකයේ අනිකුත් රටවල් සමග පවත්වාගෙන යනු ලබන සම්බන්ධතාවලට අපි කියන පුතේ මොනවා කියලාද? ජාත්‍යන්තර සම්බන්ධතා කියලා. ඒ කියන්නේ ශ්‍රී ලංකාව ඉන්දියාවත් එක්ක, ශ්‍රී ලංකාව පාකිස්තානයත් එක්ක, එංගලන්තය, ඇමරිකාව, චීනය, ඕස්ට්‍රේලියාව නේද? අන්න ඒ වගේ රටවල් එක්ක මේ පවතින ලෝකයේ අනෙක් රටවල් එක්ක පවත්වාගෙන යන මේ සම්බන්ධතාවලට අපි කියනවා ජාත්‍යන්තර සම්බන්ධතා කියලා. ඒ සම්බන්ධතා අනුව අපේ ලංකාවේ ව්‍යාපාරිකයන්ට සහ ලංකාවේ ආර්ථිකයට යහපත් බලපෑම් ඇති වෙනවා, අයහපත් බලපෑම් ඇති වෙනවා. නේද? හරි මම පහුගිය සතිවලදී ඒ කාරණා ගැන ගිය බදාදා දීර්ඝ වශයෙන් පැහැදිලි කරා නේද? හරි. ඉතින් එතනදී කතා කරා අපේ රටට ලෝකෙ වෙනත් රටවල් එක්ක සම්බන්ධතා පවත්වන්න පුළුවන් විවිධ ස්වරූප විවිධ ක්‍රම තියෙනවා. එකක් තමයි වෙළඳ ගිවිසුම් ආරම්භ කරන්න පුළුවන්. නේද? අපි විවිධ රටවල් එක්ක විවිධ සංවිධානත් එක්ක ගිවිසුම් ගහගෙන තියෙනවා. ඉන්දු ලංකා නිදහස් වෙළඳ ගිවිසුම. අන්න ඒ වගේම හරිද විවිධ ගිවිසුම් ගාල් තියෙනවා. හරි. එතකොට අන්න ඒ වගේ ජාත්‍යන්තර ගිවිසුම් වෙළඳ ගිවිසුම් හරහා අපිට වෙනත් රටවල් එක්ක සම්බන්ධතා ගොඩනගා ගන්න පුළුවන්. හරිද? තව අවස්ථාවක් තමයි අපිට ජාත්‍යන්තර ක්‍රීඩා උත්සව. නේද? ජාත්‍යන්තර සංවිධාන හරහා නේද? එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඊට පස්සේ අපි ගත්තොත් පොදු රාජ්‍ය මණ්ඩලයේ සංවිධානය, ඊට පස්සේ තව ගත්තොත් සාක් සංවිධානය වගේ විවිධ සංවිධාන එක්ක අපි සම්බන්ධ වෙලා ලෝකීය අනිකුත් රටවල් එක්ක විවිධ සම්බන්ධතා ගොඩනගා ගන්න පුළුවන්. නේද? අපි ඒ වගේම ජාත්‍යන්තර ක්‍රීඩා උත්සව නේද? ක්‍රිකට් මැච්, ඔලිම්පික් නේද? ෆුට්බෝල්, රගර් නේද? ඔය වගේ විවිධ ක්‍රීඩා උත්සව හරහා අපිට පුළුවන් විවිධ රටවල් එක්ක සම්බන්ධතා ගොඩ නගා ගන්න. විවිධ රටවල් එක්ක සම්බන්ධතා ගොඩ නගා ගන්න පුළුවන් කියන කාරණාව අපි ගිය සතියේ සාකච්ඡා කරා. ඒ විතරක් නෙමෙයි නේද? අපි දැකලා තියෙනවා ලංකාවේ මේ දවස්වල තියෙන ආර්ථික අර්බුදය නිසා ඉන්දියාව වරින් වර අපිට නේද තෙල් නැව් එවනවා. ඊට පස්සේ ආධාරයක් විදිහට තෙල් නැව් එවනවා. සමහරවිට ඩොලර් වලින් ආධාර කරනවා. ඒ වගේ නේද? ඒ කිසියම් රටක් නිකන් අපහසුතාවයට අනතුරකට ස්වභාවික ආපදාවකට ලක් වෙච්ච අවස්ථාවකදී අපිට ඒ රටවල් වලට අනිකුත් රටවල් උදව් කරනවා. නේද? ලංකාවට සුනාමි ව්‍යසනය ආපු අවස්ථාවේ ඔයාලට මතක නැහැ. ඔයාලා සුනාමි වලට පස්සේ ඉපදිච්ච ජනතාව
2004 අවුරුද්දේදී ලංකාවට සුනාමි කියලා ව්‍යසනයක් ආවා. නේද? ඔය දකුණු නැගෙනහිර ඒ ආශ්‍රිත ළමයි සම්පූර්ණයෙන්ම තිබ්බ මුහුදු බඩ ප්‍රදේශ මුහුදෙන් යට වුණා. එතකොට ළමයි සෑහෙන පිරිසක් ලංකාවෙන් මිය ගියා. එතකොට දීපල එහෙම සෑහෙන ප්‍රමාණයක් විනාශ වුණා. අන්න ඒ අවස්ථාවේදී ලෝකෙ තිබුණු හුඟක් රටවල් ලංකාවට උදව් කරා. ලංකාවට මහා ගං වතුර තත්ත්වයන් ආපු අවස්ථා තියෙනවා. මහා ගං වතුර තත්ත්වයන් ආපු අවස්ථා තියෙනවා. ඒ අවස්ථාවලදී ලංකාවට විවිධ අවස්ථාවලදී විවිධ රාජ්‍යයන් උදව් කළා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපි ලෝකේ විවිධ රටවල් වෙනත් රටවල් ඒ වගේ ආපදා වලට විවිධ ගැටලුකාරී අවස්ථාවලට ආපු අවස්ථාවලදී ශ්‍රී ලාංකිකයෝ ලංකාවත් රජයත් මුදලින් සහ වෙනත් ද්‍රව්‍යමය ආධාර කරපු අවස්ථා වුණ තරම් තියෙන නිසා අන්න ඒ වගේ අපි ලෝකේ විවිධ රටවල් එක්ක සම්බන්ධතා පවත්වනවා. ඒ සම්බන්ධතා තුළින් රටේ ව්‍යාපාර වලට යහපත් බලපෑම් සහ අයහපත් බලපෑම් ඇති වෙනවා. පැහැදිලිද? යහපත් බලපෑම් සහ අයහපත් බලපෑම් ඇති වෙනවා. හරි. අපි යමු ඊළඟ කොටසට. හරි. එතනින් පස්සේ තමයි අද පාඩම අපි ආරම්භ කරන්නේ. එතනින් පස්සේ අද පාඩම අපි ආරම්භ කරමු. බලන්න හැමෝම මාතෘකාව මෙන්න මේ විදිහට. මාතෘකාව විදේශ විනිමය අනුපාතය. විදේශ විනිමය අනුපාතය. පුතේ මොකක්ද විදේශ විනිමය අනුපාතය කියන්නේ? පුතේ විදේශ විනිමය අනුපාතය කියලා කියන්නේ බං මේක තමයි අද කොටස. මෙතන තමයි ටිකක් හිමිහිට යනවා. විදේශ විනිමය අනුපාතය කියන්නේ පුතේ එක් රටක් අනිකුත් රටවල් සමග නැත්නම් එක් රටක් තවත් රටක මම නැවත කියන්නේ එක් රටක මුදල් ලේඛකයක් තවත් රටක මුදල් ලේඛකයක් සමග තපාරක් කියන පුතේ මාත් එක්ක හැමෝම ගෙදර දැන් කියමු. හරි මට ඇහුම් නැතුනට කමක් නැහැ හැමෝම මාත් එක්ක කියන්නේ. එක් රටක මුදල් ලේඛකයක් ආවේ නෑ බං තපාරක් කියමු. එක් රටක මුදල් ලේඛකයක් තවත් රටක මුදල් ඒකකයක් සමග අපගමු. එක් රටක මුදල් ලේඛකයක් තවත් රටක මුදල් ලේඛකයක් සමග හුවමාරු වන අනුපාතය අපි කියන පුතේ විදේශ විනිමය අනුපාතය කියලා. තපාරක් කියන්නේ එක් රටක මුදල් ලේඛකයක් තවත් රටක මුදල් ලේඛකයක් සමග මොනවා වන අනුපාතයද? හුවමාරු වන අනුපාතය අපි කියනවා විදේශ විනිමය අනුපාතය කියලා. හරි බලේසි. එක රටක මුදල් ලේඛකයක් තවත් රටක මුදල් ලේඛකයක් එක්ක හුවමාරු කරනකොට කීයකටද මේ මාරු කරන්නේ කියන කාරණාව තමයි මේ අදහස. සරලව කිව්වොත් ශ්‍රී ලංකානු රුපියලක් සහ ඩොලර් එකක් අතර තියෙන අනුපාතය තමයි මේකේ අදහස. ශ්‍රී ලංකානු රුපියලක් සහ යූරෝ එකක් අතර තියෙන අනුපාතය තමයි මේකේ අදහස. ඒ කියන්නේ ලෝකේ වෙනත් රටවල් එක්ක අපේ මුදල් හුවමාරු කරන අනුපාතය. තව පාරක් කියවෙන නිසා එක් රටක මුදල් ලේඛකයක් තවත් රටක මුදල් ලේඛකයක් සමග හුවමාරු වන අනුපාතය විදේශ විනිමය අනුපාතය ලෙස හැදින්වේ. හරි කියනවා මාත්‍ය පුතේ එක් රටක මුදල් ඒකකයක් තවත් රටක මුදල් ඒකකයක් සමග හුවමාරු වන අනුපාතය විදේශ විනිමය අනුපාතය ලෙස හැදින්වේ. හරිම ලේසියි. අපි නෝට් එක දාගමු මම තා ටිකක් පැහැදිලි කරන්න උදාහරණ කීපයක් එක්කම නෝට් එක දාගත්තට පස්සේ ටිකක් විතර වේගෙන් යන්න. හරි. පුතේ ඉක්මනට දාගන්න නෝට් එක. එක් රටක මුදල් ලේඛකයක් තවත් රටක මුදල් ලේඛකයක් සමග හුවමාරු වන අනුපාතය. පුතේ ඉක්මනට ලියලා මට දාන්න මෙසේජ් එකක් ඕකේ කියලා. හරි හොඳයි. පාතිම ඉවර කරලා තියෙනවා. දෙව්මි තරුෂි හිමාශ ඉසලි කවීෂ Chanutmi, Isum, Atisum, good morning. Varsha, Pasan, Samadhi, Piyumi,
පිස්සුම අපි ගම්පොළ ආපු වෙලාවක අම්බුලාව පැත්ත ආපු වෙලාවක ඇවිල්ලා යන්න පිස්සුම උඹලා ගෙදර අමන්ද්‍ය සිතිල් සමාධියන් ශෙහාන් කුසල් සංජය සචින් හරි හැමදාම උදේ වෙලාවක කරමුක සර් කියලා දාලා තියෙනවා අදහස් හොඳයි ඔබලා ඉස්කෝලේ යන්නද ඊටපන් එන සිකුරාදා උදේට හැමදාම උදේට කරනකොට පොඩ්ඩක් හොඳයි නේ රැයට කරනවා වැඩි දැන් ඉතින් උදේ වගේ ඔයගොල්ලෝ ඉස්කෝලේ සෙන්සර් අධිවෘද්ධ උදේ වගේ මට පන්තිවා ඊළඟ දහම් පාසල් යන්නත් වෙනවා හරි බලන්න විදේශ විනිමය අනුපාතය පිළිබඳව අපි සාකච්ඡා කරගෙන ඉන්නේ එක් රටක මුදල් ලේඛකයක් තවත් රටක මුදල් ලේඛකයක් සමග හුවමාරු වෙන අනුපාතය අපි කියනවා විදේශ විනිමය අනුපාතය කියලා. හරි මේ විදේශ විනිමය අනුපාතය පොතේ මේ විදේශ විනිමය අනුපාතය දවසින් දවස ළමයි විනාඩියෙන් විනාඩියට අඩු වැඩි වෙන වෙනස් වෙනවා. මේ විදේශ විනිමය අනුපාතය තීරණය වෙන්නේ ඒ රටේ ප්‍රධාන වශයෙන්ම තීරණය වෙන්නේ විවිධ සාධක කීපයක් තියෙනවා. ප්‍රධාන වශයෙන්ම ඒ රට ආනයනය සහ අපනයනය කරන දේවල් අන ආනයන ප්‍රමාණය සහ අපනයන ප්‍රමාණය අනුව තමයි මේ රටේ විදේශ විනිමය අනුපාතය තීරණය වෙන්නේ. මම ළමයි උදාහරණ කීපයක් දාන්නම්. හරි බලමු උදාහරණ ඇමරිකානු ඩොලර් එකක් සමානයි හරිද මේක තමයි මම ගිය සතියේ ඔයාලට පන්ති උගන්වනකොට හදපු කොටස දැන් අද නම් රේට් එක වෙනස් වෙලා ඇති හරිද ඒ නිසා අපි තව ටිකකින් බලමු අද රේට් එක කීයද කියලා ඊට පස්සේ මේක අප්ඩේට් කරගමු ඇමරිකානු ඩොලර් එකක් සමානයි අලම ලියාගන්නකො එහෙම ඇමරිකානු ඩොලර් එකක් සමානයි ලියාගන්න හැමෝම ඇමරිකානු ඩොලර් එකක් සමානයි ඇමරිකානු ඩොලර් එකක් සමානයි රුපියල් රුයම දාගන්න ගියදී රුපියල් හරි බලමු ගිය සතියේ මම බලනකොට ප්‍රසන්ටේෂන් එක හදනකොට තිබ්බේ 200 330යි බලමු අද කීයක් කියලා දන්නේ හරි ඔය ගිය සතියේ බලනකොට 330ට තිබ්බේ අද රේට් එක බලමු හරි රෙකෝඩ් කට්ටිය රේට් එක බලන්න දන්නවද? දන්නේ නැති කට්ටිය නෝ කියලා මෙසේජ් එකක් දාන්න මම කියලා දෙන්න බලන විදිය. හරි. අද දවසේ රේට් එක කොහොමද බලන්නේ කියලා දන්නේ නැති කට්ටිය මොකද දන්නේ? හරි. මම බලන්නේ කියලා දෙන්නම් දැන්. හරි. මම එන ස්ක්‍රීන් එක ෂෙයා කරනවා විනාඩියකට. මම ගිය සතිය බලලා තමයි මේක දැම්මේ. හරි. ඔයගොල්ලෝ යන්න මේ විදිහට ඔයාලගේ ෆෝන් එකෙන් හරි ඊට පස්සේ දෙයයන් එපා යන විදිහ පොඩ්ඩක් බලා ගන්න පස්සේ වෙලාවට යන්න ෆෝන් එකේ හරි කම්පියුටර් එකේ හරි බලන්න Google වලට. හරිද Google මොකක් හරි ආගේ සර්ච් කරන Chrome එක හරි මොකක් හරි තියෙනවනේ. අන්න එකට ගිහිල්ලා ඔයා මෙන්න මෙතන සර්ච් කරන තැන අපි මේ විදේශ විනිමය අනුපාතයට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ exchange rate කියලා. exchange rate. exchange කියන්නේ හුමාරු වෙන කියන එකනේ rate එක කියන්නේ අනුපාතය කියන එක. exchange rate. හරි. අන්න එකට අපි සර්ච් කරමු. exchange rate RATES rates. හරි දෙක ගැහුවට පස්සේ ඉතින් එනවා ඊට කලින් සර්ච් කරන්න කලින්. හරි. ඔන්න දැන් අපි සර්ච් කරනවා. හරි. අන්න එතකොට ඔයාලට මෙන්න මේ වගේ පොඩි වගුවක් කියනවා. මෙන්න මෙතන අපිට පේනව නේද? හරි මෙතන ශ්‍රී ලංකන් රුපිය එකක් US United States dollar USD කීයද කියලා දාන්න. පැහැදිලිද? ඇමරිකන් ඩොලර් එකක වටිනාකම රුපියල් එකක වටිනාකම ඇමරිකානු ඩොලර් වලින් ගත්තොත් 0.002.8යි.
හරිද? එන සෝචනීය නේ බං. ලංකාවේ රුපියලක් සමානයි ඇමරිකානු ඩොලර් 0.002.8. හරිද සහෝදර? එහෙනම් බලමු ඇමරිකානු ඩොලර් එකක් ලංකාවේ මුදලින් කීයද කියලා. මෙන්න මෙතන අපිට සර්ච් කරන්න පුළුවන්. පැහැදිලි නේ? පේනව නේද? හරිද? ඇමරිකානු ඩොලර් USD එකක් සමානයි රුපියල් 361යි. අම්මෝ එනම බරපතලයි සීනියර. 361යි. හරි එන මම මෙතන වෙනස් කරගන්න 361යි කියන්නේ. ඛේද වාචකයක්. සතියක් ඇතුළත රුපියල් 31කින් වැඩි වෙලා රේට් එක. හරි. ඒ කියන්නේ ගිය සතියේ රුපියල් 330ට ගත්ත ඇමරිකානු ඩොලර් භාණ්ඩයක් ඒ භාණ්ඩයේම අද මිලදී ගන්න තව රුපියල් 361ක් ගෙවන්න ඕනේ. එනම් බරපතල. හරි පුතාලා වෙනස් කරගන්න. ඇමරිකානු ඩොලර් එකක් සමානයි රුපියල් 361. හරි හොඳයි. ඊට පස්සේ ඔයාලට පේනවනේ මෙන්න මෙතන ඊතල දෙකක් තියෙනවා. මෙතන ඊතල දෙකක් තියෙනවා පේනවනේ. හරිද? මම මෙතනට දාගන්නම් දැන් උඩ ශ්‍රී ලංකන් රුපිය තියෙනවනේ. හරිද? එහෙනම් මම යටට දාගන්නම් ඊළඟට වෙන එකක්. ඊළඟට දාමු යූරෝ. යූරෝ මෙන්න තියෙන්නේ. යූරෝ. හරිද? යූරෝ එකක් සමානයි. බලමු යූරෝ එකක් ගන්න කීයද කියලා. යූරෝ එකක් සමානයි රුපියල් 381යි. 381යි 720යි. මම දැන් බලන විදිහ පැහැදිලි. 381 නේ තිබ්බේ. එන කේද වාචක යන්නේ ජනතාව. මම මේක අප්ඩේට් කරගෙන යන්නම් 381යි. ඊට පස්සේ මෙතන ඉන්න බව ඔයාලට අවශ්‍ය වුණම රටක් සිලෙක්ට් කරන්න බෑ මේක. ලෝකයේ තියෙන රටවල් සහ ඒ රටවල් වල මුදල් ලේඛ ඇෆ්ගනිස්තානයේ තියෙන ඇෆ්ගනි කියන මුදල් ලේඛකයක්. ඇල්බේනියන් ලේක් ඇල්ජීරියාවේ තියෙන දිනාර කියන මුදල් ලේඛකයක්. ඔය වගේ ඉංග්‍රීසි ODA අකුරු පිළිවෙලට ඇල්ෆබෙටිකල් ලෝඩ් එකකට ඔයාට බලා ගන්න පුළුවන් ලෝකේ තියෙන මුදල් ඒකකට. හරි උදාහරණයක් බලමු. අපි රටවල් කීපයක් බලමු නිකන්. දන්න කියන රටවල් කීපයක භාවිත කරන මුදල් ලේඛකය. ඕස්ට්‍රේලියාවේ තියෙන ඩොලර්. අපි නිකන් ජොලියට බලමු නිකන්. ඕස්ට්‍රේලියානු ඩොලර් එක කීයද කියලා. රුපියල් 257යි නේ. රුපියල් 257යි රුපියල් ඩොලර්. ඊට පස්සේ ඒ වගේ හැම රටකම මුදල් ලේඛක තියෙනවා. කොලොම්බියන්, චයිනීස්, යුවාන් ඊට පස්සේ ඔය වගේ හැම රටකම භාවිතා වන මුදල්. අපි නේ බලමු ඊජිප්තේ ඉතියෝපියන් බීර්. ඉතියෝපියන් බීර් එකක් බලමුද රුපියල් වලින් කීයද කියලා. බලන්න අපි කොයි වගේ තත්ත්වයකද ඉන්නේ කියලා නේ. දුක හිතේද මම අපිට? අම්මෝ ඇති යන්තා. ඉතියෝපියන් මුදල් ලේඛක වලදී ලංකාවේ මුදල් ලේඛකගේ චුට්ටක් වැඩි. සන්තෝෂයි නේ අපිට සන්තෝෂ වෙන්න පුළුවන් එක කාරණාවක් ඒක. අඩු ගානේ අපි ඉතියෝපියාට වැඩි ඉස්සරහින් ඉන්නව නේද බං? හරි. එකක් බලමු. ළමයි ඔයගොල්ලෝ දන්නවද ලෝකේ වැඩිම මුදල් ඒ කියන්නේ අපි ලංකාවත් එක්ක ගත්තාම වැඩිම රේට් එකක් තියෙන මුදල් ලේඛකේ මොකද්ද කියලා. දන්න කෙනෙක් ඉන්නවද chat එකට දාන්න මෙසේජ් එක. වැඩිම රේට් එක තියෙන මුදල් ලේඛකේ මොකද්ද? සවිත හරි උත්තරේ වල දාලා තිබ්බා. චයිනීස් නෙමෙයි. යුවන් නෙමෙයි. ස්ටර්ලින් පවුන්ඩ් නෑ. කොරියන් නෙමෙයි. දෙයි මුදල් ලේඛකයා තමයි මෙන්න මේක. රේට් එක වැඩිම මුදල් ලේඛකයා තමයි මෙන්න මේක. කුවේට් දිනාර්. කුවේටි දිනාර්. හරිද? අමර්සිල්. ළමයි. කුවේට් දිනාර් එකක් ශ්‍රී ලංකානු රුපියලෙන් 1179ක් වෙනවා. 1179
79ක් වෙන ළමයි කුවේට් දිනාර එක. කුවේට් එකේ වැඩ කරන කට්ටියට හොඳ බෙදාගේ තාත්තා අම්ම වැඩ කරන්නේ කුවේට් වල නම් ඔන්න කට්ටියට හොඳයි මේ දවස්වල. ඊට අමතරව මේ ඉලෙක්ට්‍රොනික කරන්සි තියෙනවනේ. ඉලෙක්ට්‍රොනික කරන්සි කියන්නේ ඔය බිට්කොයින් වගේ ඒවා. මේ බිට්කොයින් උත් තිබ්බම විතර. නෑ මේකනේ. හරි. තමයි. පාඩ දැන් පේනවා අපේ තත්ත්වය. හරි. අපි බලමු ජපාන් yen එකක් කීයද කියලා. ජැපනීස් yen. J අකුරෙන් සර්ච් කරමු. ජැපනීස් yen මේ. ජැපනීස් yen එකක් රුපියල් 2.7 පොඩ්ඩකින් ඉන්නම. මට ඉස්සෙල්ලා වැරදුනා නේද? ලංකාව මේකටත් වඩා පහළින් හිටියේ. මගේ ළඟ සර් මගේ ළඟ ඩිනාර එකේ කොලයක් තියෙනවා පුතා ඒ කියන්නේ 1117ක් තියෙනවා පුතා ගාව. හරි ජැපනීස් yen එකක් පුතේ 2.77යි. අපි ඒකත් අප්ඩේට් කරන් යන් ගන්නට 2.77යි. ඊට පස්සේ මම ස්ක්‍රීන් එක දාලා කියන්නම් ජැපනීස් yen එක 2.77යි. ස්ටර්ලින් පවුන්ඩ් ස්ටර්ලින් පවුන්ඩ් මේ ටික අප්ඩේට් කරගෙන යන්න. ස්ටර්ලින් පවුන්ඩ් එකක් රුපියල් 471යි. sorry 447 sorry 447යි. 447යි. හරි හොඳයි. ඔන්න තියෙනවා අපේ පාඩමට අදාළ වෙන ප්‍රධාන රේට් ටික. හරි. හරියට පේනවා මේ විදිහට ඕනම රටක මුදල් ලේඛකයක් අපිට හොයාගන්න. මම ඉස්සෙල්ලා බලාගෙන ගියේ පොඩ්ඩක්. මට ඉස්සෙල්ලා වැරදුනා නම. ඉතියෝපියානු රුපියල් කියන්නේ බීර් එකකුත් ළමයි ලංකාවට වඩා වටිනාකම වැඩි. ශ්‍රී ලංකන් රුපී එකක් සමානයි දෙක. ඒකත් අපෙන් රුපියල් ඉතියෝපියන් රුපියල් එකක භාණ්ඩයක් ගන්නත් අපි රුපියල් 691ක් රුපියල් 7ක් ගෙවන්න ඕන. අම්මෝ ඉතියෝපියට වඩා අපි පහලින් බගින්නේ. සන්තෝෂ වෙන්න බෑ මට ඉස්සෙල්ලා වැරදුනා. හරි. ඉන්දියන් රුපිය එකක් කීයද කියලා අහලා තිබ්බ දරුවෙක් ඒකත් මම පෙන්නන්නම් දැන්. ඉන්දියන් රුපිය එකක් හරි. රුසියාවේ තියෙන රූබල් කියලා මුදල් ලේඛකය. හරි. ඉන්දියන් රුපිය සහ රුසියන් රූබල් විතරක් මම බලමු. ඉන්දියන් රුපිය එකක් සමානයි රුපියල් 4.72යි. රුපියල් 2කට 2.50 වගේ තිබෙලමයි. 4.72 ඉන්දියන් රුපිය එකක්. රුසියාවේ තියෙන රූබල් කියන මුදල් ලේඛකය. රෂියන් රූබල්. රූබල් එකක් සමානයි රුපියල් 5.57ක් බාටපත් වෙනවා. හරි. ඕක තමයි ළමයි තත්ත්වය. දැන් මම හිතන්නේ ඔයාලට අදහසක් තියෙනවා කොහොමද මේ රේට් එක චෙක් කරන්නේ කියලා. එක්ස්චේන්ජ් රේට් කියලා සර්ච් කරන්න. ඊට පස්සේ මේ විදිහට එනවා. අපිට කැමති රට සර්ච් කරන්න පුළුවන් මෙතනින්. හරිද? ඊට පස්සේ ඒ රටේ මුදල් ලේඛක එකක් ලංකාවේ රුපියල් වලින් කීයද කියලා සර්ච් කරන්න පුළුවන්. ඒ රටේ මුදල් ලේඛකයට අංක එක කියලා දැම්මනම් එතකොට රුපියල් කීයක් ගෙවන්න ඕනද කියලා අපිට හම්බ වෙනවා. හරි. මම හිතන්නේ වැඩි පැහැදිලි. ඒක සර්ච් කරන විදිහත් හරි. අපි යන්නේ පාඩම ඉදිරි කොටසට.
හරි එයාට අපේ chat එකකට කීප දෙනෙක් messages දාලා තියෙනවා සර් ජපාන් yen වල රුපියල් කීයද මම තාටින් කියන්නේ ඒක සර් කොහොමද සර් ලංකාවේ රුපියල් වල වටිනාකම වැඩි කරන්නේ කියලා දරුවෙක් කාල් තියෙනවා ලෝකෙ හොඳම ආර්ථිකයේ තියෙන්නේ කොහෙටද කියලා අහලා තියෙනවා අපි තමයි හොඳටම ගලේ කියලා දාලා තියෙන එකේ හරි. හරි වැඩි පටන් ගමු. හරි පුතේ අපි මේක නෝට් එක දාගෙන යමු. ඇමරිකානු ඩොලර් එකක් හරි පසන්ගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න තා ටික මේ නෝට් එක දාලා ඉවර කරමු. ඇමරිකානු ඩොලර් එකක් සමානයි රුපියල් කීයද 361යි. ලියාගත්තද? ලියාගත්ත කට්ටිය මට ඕකේ කියලා මෙසේජ් එකක් දාන්න. ඇමරිකානු ඩොලර් එකක් සමානයි රුපියල් 160 361යි 361යි හරි හොඳයි ඊට පස්සේ මට කියන්න ළමයි ඇමරිකානු ඩොලර් භාවිතාවන රට මොකක්ද ඇමරිකානු ඩොලර් භාවිතාවන රට මොකක්ද හරිම සරල ප්‍රශ්නයක් ඇමරිකානු ඩොලර් භාවිතාවන රට මොකක්ද හරි හරියට නිකන් අත්තක් උඩ බුම්මාගෙන කටු රෙද්දක් පොරවගෙන කොස් ගෙඩිය මොකද්ද කියලා වගේ ප්‍රශ්නයක්. හරි මොකද්ද ඇමරිකාව. හැබැයි ඩොලර් භාවිතා කරන මේ ඩොලර් කියන මුදල් ඒකකයේ භාවිතා කරන එකවරට ඇමරිකාව නෙමෙයි මතක තියාගන්න. පැහැදිලිද ඩොලර් කියන මුදල් ඒකකය භාවිතා කරන ලෝකේ රටවල් කීපයක්ම. ඕස්ට්‍රේලියාවේ තියෙන ඩොලර්, කැනඩාවේ තියෙන ඩොලර් සිංගප්පූරුවේ තියෙන ඩොලර්. ඒ වගේ ඩොලර් භාවිතා කරන රටවල් කීපයක් තියෙනවා. මේ ඇමරිකානු USD United States dollar USD එහෙම නැත්නම් පුතේ ඇමරිකානු ඩොලර් භාවිතා කරන ඇමරිකාවේ පමණයි ඇමරිකානු ඩොලර් එකක් තමයි රුපියල් 361ක් බාටපත් වෙන්නේ. පැහැදිලිද? තවත් රටවල් වල ඩොලර් භාවිතා කරන ඒවැ රේට් එක මීට වඩා වෙනස් වෙනවා. පැහැදිලිද? හරි. අපි දැන් නෝට් එක දාලා ඇමරිකානු ඩොලර් වලට. හරි. ඊට පස්සේ එනවා මාතෘකාව ස්ටර්ලින් පවුන්ඩ්. ස්ටර්ලින් පවුන්ඩ් එකක් සමානයි රුපියල් ස්ටර්ලින් පවුන්ඩ් එකක් සමානයි රුපියල් 477යි. මේ අද දවසේ මේට සුළු මොහොතකට වෙන තවත් නේද? මිනිත්තු කීපයකට කලින් තිබෙන රේට් එක දැන් අපි අප්ඩේට් කරගත්තේ. හැබැයි අද හවස් වෙනකොට සමහර මේ රේට් එක ආපහු වෙනස් වෙලා මීට වඩා වැඩි වෙලා තියෙන්න පුළුවන්. හරි නිසා මේ දවස්වල ළම විභාගවල ඉස්සර හිටපු ගමන් අහනවා. ඇමරිකානු ඩොලර් එකක වර්තමාන අගය කීයද? ඒ වගේ ළමයි සමහර පේපර්ස් වල දාලා තියෙනවා. හරිද? හැබැයි දැන් ළමයි වර්තමානයේ එහෙම දෙන්නේ නැහැ මේ පේපර් වල. මොකද හේතුව අද තියෙන රේට් එක නෙමෙයි හෙට තියෙන්නේ. හරිද? ඒ නිසා වෙනස් වෙනවා. හරි ස්ටර්ලින් පවුන්ඩ්. මගේ ප්‍රශ්නය තමයි ස්ටර්ලින් පවුන්ඩ් භාවිතා කරන රට කුමක්ද? ස්ටර්ලින් පවුන්ඩ් භාවිතා කරන රට මොකක්ද කියලායි මගේ ප්‍රශ්නේ තියෙන්නේ. ස්ටර්ලින් පවුන්ඩ් භාවිතා කරන රට කුමක්ද? හරි. හුඟක් උත්තර හරි උත්තර එනවා. ළමයි UK එහෙම නැත්නම් යුනයිටඩ් කිංඩම් ඉංග්ලන්ඩ් එහෙම නැත්නම් මහා බ්‍රිතාන්‍ය නේද? එංගලන්තේ තමයි පුතේ ස්ටර්ලින් පවුන්ඩ් භාවිතා කරන රට බවට පත් වෙන්නේ. ඊට පස්සේ ඊළඟට අපි යනවා yen එකක් සමානයි රුපියල් 2.77යි. පොඩකින් 400 පොඩකින් නම ස්ටර්ලින් පවුන්ඩ් එකක් 477ද 447ද තිබ්බේ. පුතේ 447 බං 447 තිබ්බේ ඒක හදා ගන්න උපුටා ගැනීම දෝෂයක් කියලා. හරි හොඳයි අපේ දරුවෙක් මට මතක් කරලා දුන්නා ඒක. ඒ දරුවට අපේ ජාතිය ප්‍රණාමය 477 නෙමෙයි 447 මෙතන yen එකක් රුපියල් 2.77යි. ළමයි මට කියන්න yen භාවිතා කරන මුදල් ඒකකේ භාවිතා කරන මුදල් ඒකේ භාවිතා කරන රට මොකක්ද?
yen කොහෙද පාවිච්චි කරන්නේ? හරි. ජපානයේ තමයි yen භාවිත කරන රට. ජපානය. ඊට පස්සේ යූරෝ එකක් සමානයි. යූරෝ එකක් සමානයි රුපියල් 381යි. මට කියන යූරෝ භාවිත කරන්නේ කොහෙද? යූරෝ පාවිච්චි කරන්නේ කොහෙද? පුතේ යූරෝ කියන මුදල් ඒකකය පොදු මුදල් ඒකකයක්. කලාපීය මුදල් ඒකකයක් වශයෙන් තමයි පාවිච්චි කරන්නේ. යූරෝ කියන එක රටක් නෙමෙයි පාවිච්චි රටවල් කීපයක් පාවිච්චි කරනවා. අද රටවල් කීපයක් පාවිච්චි කරනවා. ඒක පාවිච්චි කරන්නේ යුරෝපානු සංගමයට අයත් රටවල් තමයි ඔය යූරෝ කියන මුදල් ඒකකේ භාවිතා කරන්නේ. පැහැදිලිද? යූරෝ කියන මුදල් ඒකකේ භාවිතා කරන්නේ යුරෝපානු සංගමයට අයත් රටවල් තමයි පාවිච්චි කරන්නේ. පොදු කලාපීය මුදල් ඒකකයක් විදිහට තමයි සැලකන්නේ. ළමයි මේ ඔයගොල්ලෝ දන්නවද දන්නේ ශ්‍රී ලංකාව සහ අපි අයිති වෙන්නේ පුතේ දකුණු ආසියාතික කලාපයටනේ. යුරෝපානු කලාපය වගේ අපි අයිති වෙන්නේ දකුණු ආසියාතික කලාපයට. ඔයා දන්නවා ඇති දකුණු ආසියාතික කලාපයේ රටවල් වල රටවල් කීපයකම රුපියල් කියන මුදල් ඒකකයේ භාවිතා කරන ශ්‍රී ලංකාවත් ඇතුළුව. ලංකාවේ තියෙන රුපියල්, ඉන්දියාවේ තියෙන රුපියල්, පාකිස්තානයේ තියෙන රුපියල් මට මතක තියෙනවා. හරිද? ඊට පස්සේ තව ඔය වගේ රටවල් කීපයකම ළමයි රුපියල් කියන මුදල් ඒකකයේ භාවිතා වෙනවා. හරිද? එතකොට මේ ඔක්කොමත් එක ගත්තාම පහුගිය කාලෙ මීට අවුරුදු කීපයකට කලින් අවුරුදු 15කට විතර කලින් පොඩි සාකච්ඡාවක් සිද්ධ වුණා. ඒ රටවල් සාක්ෂි සංවිධානයේ කට්ටිය අපේ රටවල් වල නායකයෙක් එකතු වෙලා ඔය යුරෝපානු සංගමයේ කලාපීය වශයෙන් පොදු මුදල් ඒකකයක් භාවිතා කරනවා වගේ දකුණු ආසියාතික කලාපයේ කට්ටියත් එකතුලා රුපියල් කියලා වගේ පොදු මුදල් ඒකකයක් භාවිතා කරමුද කියලා සාකච්ඡා වුණා. පස්සේ ළමයි මේ සාකච්ඡා අසාර්ථක වුණා. ඒක පොදු මුදල් කලාපීය මුදල් ඒකකයක් බාටපත් වෙන්නේ නැහැ. ඒ මොනවා නම් ළමයි ඇත්තට මේකේ වාසි ගොඩක් අපිට තියෙනවා. වාසි ගොඩක් තියෙනවා. මොකද හේතුව එහෙනම් මෙච්චර අද මේ වර්තමානයේ තියෙන ඩොලර් ප්‍රශ්නයක් තියෙනවනේ. මේ ඩොලර් ප්‍රශ්න නිසා අපිට කනිජ තෙල් නැහැ, විදුලිය නැහැ, ගෑස් නැහැ, කිරිබිඩි නැහැ නේ. නැති දේවල් ළමයි මම ලිස්ට් එකක් තියෙනකොට ලංකාවේ තියෙන දේවල් කියන එක ලේසි. මොකද තියෙන දේවල් තියෙන පොඩි ලිස්ට් එකක්, නැති දේවල් තියෙන ලොකු ලිස්ට් එකක්. හරි. ඉතින් ඔය වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙන එකක් නෑ. මොකද කලාපීය මුදල් ඒකකයක් නිසා. හරි. ඒ නිසා ළමයි මේ ඔවරේ මේ කාරණාව සිද්ධ වුණේ නෑ. හරි. එතකොට දැන් ඔයාලට පේනවා මේ ඉන්න තියෙන රේට් එක. මේ දෙන රේට්ස් ටික. හරි. පුතේ මම මේ ප්‍රධාන රේට් හතර භාවිතා ඔයාලට උදාහරණ විදිහට දුන්නේ. ප්‍රධාන රේට් හතර විදිහට මම ඔයාලට බාර දුන්නේ මේ මුදල් ඒකක හතර පිළිගන්න පුතේ අන්තර්ජාතිකව පිළිගත් සම්මත මුදල් ඒකක හතරක් විදිහට. ඒ කියන්නේ මුළු ලෝකේ ඕනම රටකට ගිහිල්ලා මේ මුදල් ඒකක වලින් ගනුදෙනු කරන්න අවස්ථාව හැකියාව තියෙනවා. පැහැදිලිද? උදාහරණයක් ලංකාවට ඇවිල්ලා ලංකාවේ ගනුදෙනු කරන්නේ රුපියල් වලින්. නමුත් ලංකාවේ බැංකුවකට ඇවිල්ලා මේ ඒකක මාරු කරගන්න හැකියාව තියෙනවා පහසුවෙන්ම. ඒ කියන්නේ මුළු ලෝකෙම ගනුදෙනු සඳහා සම්මත කරගත්ත පොදුවේ පාවිච්චි කරන ප්‍රධාන මුදල් ඒකක හතර තමයි මේ තියෙන්නේ. ඇමරිකානු ඩොලර්, ස්ටර්ලින් පවුන්ඩ් එංගලන්තේ, යෙන් ජපානයේ, ඊට පස්සේ යූරෝ යුරෝපානු සංගමයට අයත් රටවල් වල. හරි. එතකොට මේක තමයි ළමයි ප්‍රධාන රේට් ටික. විශේෂම කාරණාව තමයි මේ රේට් එක දවසින් දවස අඩු වැඩි වෙනවා. අඩු වැඩි වෙනවා. පැහැදිලිද? මේ රේට් එක තීරණය කරන ක්‍රම දෙකක් තියෙනවා පුතේ. දැන් ඔයාලට පේනවා ඇති මේ රටවල් ඔක්කොම ඇමරිකාව, ඊට පස්සේ එංගලන්තය, ජපානය, ඊට පස්සේ යුරෝපානු රටවල් ටික මේ ඔක්කොම සංවර්ධිත රටවල් කියලා ඔයාලට පේනවද? ඔව් කියලා මෙසේජ් එකක් දාන්න තේරිච්ච කට්ටිය. ඔයාලට පේනවද මේ ඔක්කොම මේ සංවර්ධිත රටවල්. සංවර්ධිත රටවල් වල මුදල් ඒකක හතරක් තමයි අපි කතා කරන්නේ. ඔව්. හරි. එතකොට මේ රේට් එකත් එක පොඩ්ඩක් බලන්න. ඇමරිකාවේ 361යි. හරිද? එංගලන්තේ 447යි. යුරෝපානු සංගමේ රටවල් වල 381යි. හැබැයි ජපානයේ විතරක් රුපියල් 277යි. පාඩ පේනවද පොඩි වෙනසක් තියෙනවා. හරිද? ඔය ඔක්කොම සංවර්ධිත රටවල්. වාටිය තේරෙන්න ඕන නිකන් මේ. වාට තේරෙනවනේ මේ රටවල් වල නිකන් සංවර්ධිත රටවල් වගේ ගතියක් අපිට පේනවා. හැබැයි ඔක්කොම නිකන් රුපියල් 300 400 පැනලා තියෙන්නේ නේද? හැබැයි ජපානයේ විතරක් රුපියල් 2.7 2.77 රේට් එකේ තියන් ඉන්නේ. ඒකට හේතුවක් තියෙනවා.
හරිද? දැන් ඔයගොල්ලෝ අර ඉස්සරහ ප්‍රශ්නෙට මම උත්තර දෙන්න ඉඳීගෙන මේ එන ගමන් ඉන්නේ. හරිද? ඒකට හේතුවක් තියෙනවා. හරිද? හරි. ළමයි දැන් ඔයගොල්ලෝ පොඩ්ඩක් පුදුමේ ඔයගොල්ලෝ දැන් මගෙන් අහන්න එපා දැන් චීනේ කීයද අරකයි මේක කියලා අහන්න එපා. දැන් මම ඔයගොල්ලෝ හොයාගන්න ක්‍රමය කිව්වනේ. ඒ නිසා පුතාලා පොඩ්ඩක් සර්ච් කරලා බලන්න. මම හොයන ක්‍රමය කියලා දුන්න නිසා. නැත්නම් අපිට වෙන වැඩක් කරන්න වෙන්නේ නැහැ. උඹලා රටවල් 200 ගාන 300 ගානක මගෙන් ආයිස අර රටේ කීයද මේ රටේ කීයද කියලා. හරි. දැන් බලන්න මම දැන් කියාගෙන ගියේ මේ ජපානයේ රේට් එක අඩුයි. රේට් එක සෑහෙන්න අඩුයි. ඒකට හේතුවක් තියෙනවා. සාමාන්‍යයෙන් පුතේ ලෝකයේ රටවල් උද්දමනය තීරණය කරන ක්‍රම දෙකක් තියෙනවා. සෝරි උද්දමනය නෙමෙයි. රටේ මේ විදේශ විනිමය අනුපාතය මේ රේට් එක තීරණය කරන ක්‍රම දෙකක් පාවිච්චි කරනවා. එකක් තමයි පාලිත විදේශ විනිමය අනුපාතය. දැන් මේක කොමර්ස් වලට කියන්නේ පේපර් එක අහන්නේ. නමුත් ඔයාලා මේක දැනගන්න ඕන නිසා මම මේ කාරණාව කියන අමතර තොරතුරක් විදියට. එකක් තමයි පාලිත විදේශ විනිමය අනුපාතය. පාලිතයි කියලා කියන්නේ කන්ට්‍රෝල් කරපු පාලනය කරන ලද කියන එක. under control. හරිද පුතේ? පාලනය කරන ලද පාලිත විදේශ විනිමය අනුපාතය කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ ඒක කන්ට්‍රෝල් කරලායි තියෙන්නේ. දෙවෙනි එක තමයි පා වෙන විදේශ විනිමය අනුපාතය. ඒක පා වෙනවා. ඒක කන්ට්‍රෝල් කරලා නැහැ. හරිද? ඒක පාවි තියෙන්නේ උස් පහත් වෙනවා. පැහැදිලිද? මම ඔයාලට තේරුම් ගන්න පුළුවන් විදිහට සරලව මම මේ කාරණා කියන්න මේක ටිකක් සංකීර්ණයි. නමුත් ඔයාලට තේරෙන මට්ටමින් O level මට්ටමින් ඔයාලට මම මේ කාරණා කියන්න දෙන්නම්. හරි. එතකොට ඔයාට තේරෙනවා හරිද? එකක් තමයි පාලිත විදේශ විනිමය අනුපාතය. දෙක තමයි පා වෙන විදේශ විනිමය අනුපාතය. ලංකාවේ තියෙන්නේ පාලිත එකක්ද පා වෙන එකක්ද? එකද දෙකද? පාට තේරෙන විදිහට කියන්න බලන්න. ලංකාවේ විදේශ විනිමය අනුපාතය පාලිත විදේශ විනිමය අනුපාතයද නැත්නම් පා වෙන විදේශ විනිමය අනුපාතයද? හරියටම හරි. අංක 2 පා වෙන විදේශ විනිමය අනුපාතයක් තමයි තියෙන්නේ. දවසින් දවස විනාඩියෙන් විනාඩියට නේද? මේ රේට් එක අඩු වැඩි වෙනවා. හැබැයි ජපානයේ තියෙන්නේ පාලිත විදේශ විනිමය අනුපාතයක්. පාලිත විදේශ විනිමය අනුපාතයක්. පැහැදිලිද? හරි. ඒ කියන්නේ පුතේ සරලව මම මේ කියන්නම් ඔයාලට තේරෙන මට්ටමට. හරිද? ඔයාලට තේරෙන මට්ටමට කියන්නම්. පුතේ පා වෙන කියලා කියපි අපි. වෙනස් වෙන එක. ඒකේ පුතේ ඔය වෙනස් වෙන ප්‍රමාණය තීරණය වෙන්නේ ඒ රට සමග ඒ රටේ මුදල් ඒකකයක් සමග අපි ආනයනය කරන අපනයනය කරන භාණ්ඩ හා සේවා ප්‍රමාණය මත. අපි ඇමරිකානු ඩොලර් වලට කරන ඉල්ලුම වැඩි වෙනකොට ඒගොල්ලෝගේ රේට් එක මොකක් වෙනවද? වැඩි වෙන්න පටන් ගන්නවා. අපි වැඩි වශයෙන් ඇමරිකානු මම යාට තේරෙන විදිහට කියලා දෙන්නේ සරලව. අපි ඇමරිකානු ඩොලර් ලබා ගන්න ප්‍රමාණය වැඩි වෙන්න ඒගොල්ලෝගේ රේට් එක වැඩි වෙනවා. හරිද? ඇමරිකානු ඩොලර් ඉල්ලන ප්‍රමාණය අපි අඩු වෙන්න මොකද වෙන්නේ? අපේ රේට් එක ඒ කියන්නේ ඇමරිකානු ඩොලර් රුපියල් ඒ කියන්නේ ඇමරිකාවේ මිනිස්සු රුපියල් ඉල්ලන්න ගත්තොත් මොකද වෙන්නේ? රුපියල් ඉල්ලන්න ගත්තොත් මොකද වෙන්නේ? රුපියල් වල වටිනාකම වැඩි වෙන්න පටන් ගන්නවා. හරිද? අන්න ඒ අනුව තමයි ආනයනය අපනයනය ප්‍රමාණය අනුව තමයි හරිද අපේ මේ රේට් එක ප්‍රධාන වශයෙන්ම තීරණය වෙන්නේ. හරිද? එහෙනම් ළමයි අපේ දරුවෙක් කියවුවා අපේ රේට් එක වැඩි කරගන්න නම් සර් අපි මොකද කරන්න ඕනි කියලා. පුතේ අපි අපේ රේට් එක වැඩි කරගන්න නම් තියෙන සරලම ක්‍රමය තමයි අපි ආනයන කරන ප්‍රමාණය අඩු කරලා අපි ඒ රටවල් වලට අපනයනය කරන ප්‍රමාණය වැඩි කරන්න ඕනේ. පැහැදිලිද? අපි අපනයනය කරන ප්‍රමාණය වැඩි කරන්න ඕනේ. පැහැදිලිද? උදාහරණයක් විදියට ලංකාවේ තුමු විවිධ දේවල් අපනයනය කරන ප්‍රමාණය වැඩි වෙනවා කියලා. එතකොට මේගොල්ලෝ අපිට ගෙවන්න ඕනේ රුපියල් වලින්නේ. රුපියල් වලින් එතකොට ඒගොල්ලෝ අපේ රුපියල් වලට කරන ඉල්ලුම වැඩි වෙනවා. ඒතර අපේ රුපියල් වල ගණන් ඉස්සෙනවා. පැහැදිලිද? අපි ආනයනය කියන්නේ අපි ගෙන්නනකොට ඇමරිකාවෙන් මොකද්ද වෙන්නේ? අපි ඇමරිකන් ඩොලර් වලින් ඒගොල්ලන්ට ගෙවන්න ඕනේ. එතකොට අපි මොකද කරන්න ඕනේ? අපේ රුපියල් ඇමරිකන් ඩොලර් වලට මාරු කරන්න ඕනේ නිතර. වැඩිපුර මාරු කරන්න වෙනවා. ඒතර ඇමරිකන් ඩොලර් වලට කරන ඉල්ලුම වැඩි වෙනවා. හරිද? ඒ නිසා ළමයි අන්න ඒ විදිහට තමයි ළමයි අපි සරලව අපේ රේට් එක වැඩි කරගන්න තියෙන්නේ. අපේ ආනයන අඩු කරලා අපනයන ප්‍රමාණය, ඒ කියන්නේ අපි පිටරටවල් වලට යවන ප්‍රමාණය වැඩි කරන්න ඕනේ. එතකොට තමයි මේක තියෙන්නේ. හරිද? ඒ කියන්නේ ළමයි උදාහරණ විදිහට අපි සංචාරක කර්මාන්තය දියුණු කරමු. සංචාරක කර්මාන්තය තව ටිකක් වැඩිපුර දියුණු කරොත් විදේශීය සංචාරකයෝ ලංකාවට එනවා. නේද? ඒගොල්ලෝ ඇවිල්ලා ඒගොල්ලෝගේ රටේ ඒගොල්ලෝගේ ඩොලර් ඒගොල්ලෝ ලංකාවේ වීදම් කරලා යනවා. ලංකාවේ රුපියල් වලට මාරු කරනවා ඇවිල්ලා ඒගොල්ලෝ. පැහැදිලිද? ඒකෝ ලංකාවේ රුපියල් වලට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. හරිද? ඔයාලට මතකද පහුගිය දවස්වල අර ලොකු මේ ඔය පෝර්ට් සිටි එක ආශ්‍රිතව ලොකු
concept එකක් පැවැත්තුවා. EMF කිය. ඔයගොල්ලෝ මතක ඇති. ලොකු concept එකක් කරා ළමයි Port City එකේ. ඒ concept එක ළමයි ඔව් කට්ටි දකින්න ඇති. ඒ concept එක ළමයි ඒක ඒ concept කියන්නේ ඒ සංකල්පය නිර්මාණය කරගත්තේ මට මතකද බෙල්ජියම තමයි රට. බෙල්ජියමේ රටේ නම වෙනස් නම් මට කරන්න දෙයක් නෑ සෝරි ළමයි සම්බන්ධයෙන් මට මතකද බෙල්ජියම බෙල්ජියමේ තියෙනවා ළමයි මේ වගේම concept එකක්. මේ වගේ විශාල concept එකක් තියෙනවා ළමයි. ඒ concept එකේ නම Tomorrowland. Tomorrowland. හරිද? Tomorrowland කියන කානිවල් එකක් තියෙනවා පුතේ. ඒ කානිවල් එකක් මේ මොඩල් එකට කරන එක. ඒක දිහා බලලා තමයි මේක කරේ. හරිද? ඒ කානිවල් එක පුතේ සතියක් පුරාවට තියෙනවා. හරිද? ඒ සතිය පුරාවට තියෙන කානිවල් එකෙන් ඒක බලන්න පුතේ එනවා ලක්ෂ ගාණක් රටවල් වලින් මිනිස්සු එනවා. කෑම බීම විනෝද වෙන්න දේවල් හරිද විවිධ දේවල් ඒක ඇතුලේ තියෙනවා. හරිද? Tomorrowland එක ඇතුලේ තියෙනවා නම් විවිධ දේවල්. කන්න බොන්න කානිවල් සතුටු වෙන අරව මේවා මෙරි ගෝ රවුන්ඩ් අරවද මේවා හැම දේවලමයි හරිද? ඒකේ තියෙනවා. හරිද? මත්ද්‍රව්‍ය අවශ්‍ය කට්ටියට මත්ද්‍රව්‍යයක් තියෙනවා. ඒ වගේ නරක දේවලුත් තියෙනවා ඒවත් ඇතුලේ. හරිද? විවිධ දේවල් තියෙනවා. ඒතර ලෝකේ පුරා ඉන්න මිනිස්සු සල්ලිකාරයෝ එනවා ඔය Tomorrowland එක බලන්න. ඇවිල්ලා විනෝද වෙනවා. හරිද? එයාලගේ අපි තරුණ තරුණිය තමයි වැඩිපුරම එන්නේ. ඇවිල්ලා ඒගොල්ලෝ මොකද කරන්නේ? සල්ලි වියදම් කරනවා. ඉතේ හැටියට සල්ලි වියදම් කරලා යනවා. හරිද? ඒ දවස් මේ සතියට ඒ දවස් කීපයට ඒගොල්ලෝ සල්ලි අතිවිශාල ප්‍රමාණයක් ඒ රට ඇතුලේ වියදම් කරලා යනවා. හරිද? සතුටු වෙලා රැට කොන්සර්ට් තියෙනවා, මියුසිකල් ෂෝ තියෙනවා, හරිද? ඩාන්ස් කරනවා, DJ ගානවා. හරි මේක සැනකෙලියක් පුතේ. ඒක බලන්න ලක්ෂ ගාණක් මිනිස්සු ඒ ආදාළ කාල සීමාවේදී මේ බෙල්ජියම කියන රටට එනවා. හරිද? දැන් මම දැක්ක පහුගිය දවස්වල වාර්තාවල ඒ සතිය පුරාවට තියෙන කානිවල් එකේ වැඩිපුරම සෙනගක් එන්නේ සති අන්තයේ ඉරිදා සහ සෙනසුරාදා දවස් දෙක තමයි ළමයි සම්පූර්ණ කවුන්ට් එකේ වැඩිම දවස් දෙක. හරිද? අන්න ඒ දවස් දෙකට බෙල්ජියමේ ඒ දවස් දෙකට ඒ කානිවල් එක නිසා පුතේ බෙල්ජියමේ සමස්ත ආදායමෙන් සමස්ත මුළු නිෂ්පාදනයෙන් ජාතික ආදායමෙන් 18% හරිද ෆිල් වෙනවා ළමයි සම්පූර්ණ මේ කොන්සර්ට් එකේ අර දවස් දෙකට. හරිද? ඒ දවස් දෙකට පුතේ හරිද බෙල්ජියමේ ආදායම 18%කින් වැඩි වෙනවා. හරියට කිව්වොත්. හරිද? නිකවට හිතන්නකෝ දවස් දෙකක ඉවෙන්ට් එකකින් අර වගේ ලොකු ඉවෙන්ට් එකකින් ඊරටන ඩොලර් අරව මේවා සල්ලි ඔක්කොම ටික රටේ ආදායම 18%කින් වර්ධනය වෙනවා. ඔයගොල්ලෝ දන්නවද ලංකාවේ ආදායමෙන් අධ්‍යාපනය සඳහා රජය වියදම් කරන්නේ 1.6යි. හරිද? නිකමට හිතන්නකෝ ලංකාවේ ඉස්කෝල ගුරුවරුන්ට පඩි ගෙවන්න ඊට පස්සේ පාසල් ටික නඩත්තු කරන්න පාසල් වලට අවශ්‍ය කරන පාසුකම් ටික දෙන්න පාසල් වල ලයිට් බිල් ටික ගෙවන්න හරිද මේ ඔක්කොටම ළමයි ලංකාවේ මුළු ආදායමෙන් වියදම් කරන්නේ 1.1 හරිද 1.6යි හැබැයි බෙල්ජියමේ හරිද බෙල්ජියම කියලා කියන්නේ අපිට වඩා ගොඩක් දියුණු රටක් නේ ඒතකොට ඒගොල්ලෝගේ ආදායම අපිට වඩා ගොඩක් ලොකුයි හරිද ඒතකොට ඒගොල්ලෝගේ රටේ ආදායමෙන් 18%ක් සම්පූර්ණ වෙනවා අර දවස් දෙකකින්. අන්න ඒක තමයි හොඳ ඉවෙන්ට් එකක්. ඒතකොට හිතන්න ලංකාවෙත් ඔය ආරම්භ කරපු අර පුද්ගලයා ආරම්භ කරපු ඒ ඔය EMF කියන කොන්සර්ට් එකකින් ඒ කානිවල් එකක් තමයි අපි දැන් මම දැකලා තියෙනවා ළමයි ඔය බෙල්ජියම් එකේ තියෙන උත්සවය කානිවල් එක මුල් කාලේ පටන් ගත්ත මුල් කාලේ ළමයි මිනිස්සු වැඩි නැහැ. නිකම් පොඩි ඔයාලගේ ගෙවල් පැත්තේ තියෙන ඊට ගම ග්‍රවුන්ඩ් එකකට ඇවිල්ලා පොඩි කානිවල් එකක් කරන්නේ. අන්න ඒ විදිහට තමයි තිබ්බේ. හරිද වැඩි මිනිස්සු නෑ පොඩි ඉවෙන්ට්ස් තියෙන්නේ පොඩි මියුසිකල් බෑන්ඩ් එකක් ඇවිල්ලා සෙල්ලම් කරනවා කට්ටිය නටලා යනවා ඒ වගේ තමයි තිබ්බේ. එයාලා අවුරුද්දෙන් අවුරුද්දට ටික මොකක් කරාද? ඒකේ ඉවෙන්ට්ස් ප්‍රමාණය වැඩි කරලා මේක ජනප්‍රිය කරලා අද ළමයි ලක්ෂ ගාණක් මිනිස්සු ඒ ඉවෙන්ට් එක බලන්න එනවා ඒ සතිය ඇතුළතදී. හිතන්නකෝ එතකොට දැන් ලංකාවෙත් අපි තුමු අර වගේ දෙයක් කරලා ලංකාවෙත් මේක නිකන් මේ කානිවල් එක දියුණු වෙනවා කියන්නේ. එතකොට ළමයි ලංකාවේ මේ කානිවල් එක බලන්නත් සමහරවිට ඔය වගේ ලක්ෂ ගණනක් එන්න ඉඩකඩ තියෙනවා නේද? හරිද? එතකොට ඒගොල්ලෝ එන්නේ ඩොලර් අරගෙන ඇවිල්ලා ඒගොල්ලෝ මේ රටේ ඒව වියදම් කරනවා. කානිවල් එක විතරක් බලලා යන්නේ. ඒගොල්ලෝ නේද? රටේ ඇවිදින්නත් යනවා. හැම තැන්වලම නේද? රටේ ලංකාවේ තියෙන හෝටල් වල ඒගොල්ලෝ නවතිනවා. නේද? මං ගිය සතියේ අර කිව්වේ ඔලිම්පික් එකක් ලංකාවේ තිබ්බොත් වෙන වැඩේ කියන්නේ. අන්න ඒ වගේ සම්පූර්ණයෙන්ම රටේ ආර්ථිකය වර්ධනය
ඒ වගේ ඉවෙන්ට්ස් තව කීපයක් නේද ලංකාවේ රාජ්‍යයත් අනුග්‍රහය දක්වලා මේ වගේ දේවල් කරොත් ලංකාවට මේ ඩොලර් ගෙන්නන්න පුළුවන්. තව ගොඩක් දේවල් කරන්න පුළුවන්. ලේසි වැඩේ තමයි අපනයනය වැඩි කරන එක. ආනයනය අඩු කරන එක. මට මතකයි ලංකාවට දැන් මේ දවස්වල වාහන ගෙන්නන්නේ නැහැ. වට තියෙනවා දැන් ලංකාවට වාහන ගෙන්නන්නේ නැහැ. තාත්තලා එහෙම කතා කරනවා ඔයාලට ඇහෙලදී වාහනේ වල මාර ගණන්. හරිද? අර පොඩි ඇල්ටෝ කාර් එකක් මම ළමයි මම මුලින්ම ගත්තේ ඇල්ටෝ කාර් එකක් මගේ ජීවිතේ පළවෙනි කාර් එක ඇල්ටෝ එකක් ඇල්ටෝ 800 එකක් ළමයි ඒක මම බ්‍රෑන්ඩ් නිව් ගෙන්නුවේ රුපියල් 1,14කට තමයි මම ගෙනාවේ කාර් එක. හරිද? 1,14ට. අද ඒ 1,14ට ගෙනාපු කාර් එක ළමයි අද මිල වෙනවා රුපියල් 130 ගාණක් වෙනවා. හිතන්නකො ළමයි 1,14ට මීට අවුරුදු කීපයකට කලින් දීප කාර් එකක්. ඒකම දැන් වාහන ගෙන්නන්නේ දැන් මේ පරණ වාහන මං ගත්තේ බ්‍රෑන්ඩ් නිව් අලුත්ම. හරිද? දැන් මේ අවුරුදු ගානක් පාවිච්චි කරපු වාහනයක් පවා ළමයා 130 ගානක් බාටපත් වෙනවා. හරිද? දැන් මගේ ළඟ තියෙන කාර් එකේ ළමයි වටිනාකම දෙගුණයක් විතර වැඩි වෙලා තියෙනවා. ඒ නිසා ඒ හේතුව දැන් මට මතකයි. ලංකාවට වාහන ගෙන්නන්නේ නැහැ. තියෙන වාහන ටික තමයි ඔය වැඩි ගණන් වලට විකිනෙන්නේ. වාහන ගෙන්නන්නේ නැති නිසා තියෙන වාහන වල ගණන් වැඩි වෙලා තියෙනවා. හරිද? ළමයි වාහන ගෙන්නන එක නැවැත්වුවේ මොකද? ලංකාවේ ඩොලර් ප්‍රශ්නේ විසඳගන්න. නේද? ඔය රේට් එක වැඩි වෙන නිසා ආනයනය සීමා කරන්න. දැක්කද මම කිව්වේ ආනයන ප්‍රමාණය ගෙන්නන එක අඩු කරලා අපි යවන එක වැඩි කරගත්තොත් තමයි පුතේ අපිට අපේ රේට් එක වැඩි කරගන්න අවස්ථාව තියෙන්නේ. හරි. දැන් මට අදහසක් තියෙනවා. හරි. ඉතින් දැන් තියෙන කාර්යය මොකද්ද කියලා අහලා තියෙනවා. මම දාසක ෆොටෝ එකක් දාන්නම්. හරි. මගේ කාර්යය මොකද්ද කියලා. හරි. ළමයි ඉතින් මම කියාගෙන ගියේ අපි නිරෝෂණ සර් මන් දෙක පහුගිය දවස් ටිකේ බෙන්ස් එකක් ගන්න ඕනේ කීකිය මම හිතන්නේ ගෙනහලාද කොහෙද බෙන්ස් එක. ගෙනහලා තිබ්බනේද සර් බෙන්ස් එක. හරි. ඔව් ගෙනාවේ. හරි මට කීකිය මට ඊට පස්සේ යන්න බැරුණා මේ පැත්තේ. බෙන්ස් එකක් ගේන්න ඕනේ සර් කීකිය. එතන සර් එන ගෙනහලා ඉස්සුවර කරා. හරි. ඉතින් ළමයි ඊළඟ කාරණාව තමයි දැන් මම මේ කියාගෙන ආයද මේ කාරණා ආශ්‍රිත ගොඩක් දේවල් කතා කරා. උදේ මේ ඒ තමයි මේ. දැන් මම මේවා ටිකක් වැඩිපුර පැහැදිලි කරන්නේ අපි ඉගෙන ගන්නේ කොමර්ස් නේ බං. හරිද? පේපරේ තියෙන දේටමත් වඩා තව යම් ප්‍රමාණයක් අපිට ඉගෙන ගන්න ඕනේ. ඉස්කෝලේ ටීචර් මම මේ කියන කාරණා කියලා දෙන්නේ නැහැ. නේද? අර පාසලේ මේ කාරණා ඉගෙන ගන්න බෑ. එයාලා මේව පැහැදිලි කරන්නේ නැහැ. හරිද? ඒගොල්ලෝ නිකම්ම සබ්ජෙක්ට් එකේ මේ අදාළ කොටස් ටික කිව්වා උදාහරණ ටික කිව්වා ඉස්සරහට ගියා. නමුත් මේ විෂය මීට වඩා ප්‍රායෝගික විෂයක්. ඒ නිසා ඔයාලා මේ විෂය ඉගෙන ගන්න දරුවෝ විදිහට යම් කාරණා පිළිබඳව යම්කිසි දැනුමක් තියෙන්න ඕනේ. නැත්නම් ඔයාලට කවදාවත් මේ කාරණා ආපහු ඉගෙන ගන්න හම්බ වෙන්නේ නැහැ. පැහැදිලිද? හරි. ඒ නිසා මම විෂය නිර්දේශයේ තියෙන යම් කාරණාවලට වැඩිය ඔයා ඒ විෂය කාරණාවට අදාළව යම් දැනගන්න ඕන කරුණු තියෙනවා නම් ඒවත් පැහැදිලි කරගෙන තමයි යන්නේ. නැත්නම් මේ විෂය ඉගෙනගෙන වැඩක් නැහැ බං. පැහැදිලිද? හරි. දැන් මම කියාගෙන ගියේ මේ yen එකක් ඇයි මෙච්චර අඩු වුනේ කියලා. හරිද? මම කියවනේ ලංකාවේ තියෙන පාවෙන විදේශ විනිමය අනුපාතය. හැබැයි ජපානයේ තියෙන පාලිත විදේශ විනිමය අනුපාතය. හරිද? පුතේ ඒකට හේතුවක් තියෙනවා. හේතුව තමයි ජපානය එයාලගේ රේට් එක පහළ තියාගෙන ඉන්න හේතුවක් තියෙනවා. ඒගොල්ලෝ පාලනය කරලා යට තියන් ඉන්නේ. බැලලාර ළම ඒගොල්ලෝ පාලනය අතෑරියොත් ඒගොල්ලෝගේ රේට් එක සෑහෙන උඩට යනවා ළම. හරිද? ඒගොල්ලෝගේ රේට් එක සෑහෙන උඩට යනවා. මොකද හේතුව ජපානය කියලා කියන්නේ ලෝකයෙන්ම ගත්තාම අපනයනයේ අතරින්. අපනයනයේ අතින් ළමයි වැඩිම රටක්. හරිද? ලෝකෙටම භාණ්ඩ අපනයනය කිරීම අතින් ඉහළින් ඉන්න රටක් තමයි පුතේ ජපානය කියලා කියන්නේ. ජපානය කියලා කියන්නේ. අපි දන්නවා ලෝකයේ ළමයි ජපානයේ වැඩිපුරම අපනයනය කරන්නේ මොනවද? මෝටර රථ නේද? ලෝකෙටම මෝටර රථ නිෂ්පාදනය කරලා බෙදා හරින්නේ කවුද? ජපානය නේද? ලෝකයේ තියෙන මෝටර රථ වලින් ළමයි 70%ක් විතර නේද 80%ක් විතර ජපානයේ නිෂ්පාදනය කරපුවා තමයි තියෙන්නේ. හරි. ඉතින් ඒ නිසා දවසකට ළමයි මෝටර රථ පුරවගත්ත නැව් 10ක් 15ක් අඩුම ගානේ 10ක් 15 ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් හැමදාම ජපානයේ එළියට එනවා. හරිද? සාමාන්‍ය ළමයි අපි කියනවා ඔය Toyota, Honda, Mitsubishi නේද ඔය වගේ උඟාක් තියෙනවනේ. හරිද? Nissan ඔය වගේ උඟාක් මෝටර රථ පුතේ මේ ජපානයේ නිෂ්පාදනය කරන මෝටර රථ. ළමයි සාමාන්‍යයෙන් අපි කියන්නේ ළමයි ඒක තමයි
සාමාන්‍යයෙන් කියන්නේ ජපානයේ ටොයෝටා කාර් සමාගම තියෙනවා. ජපානයේ ටොයෝටා කාර් සමාගම ටොයෝටා කාර් දන්නවනේ. ටොයෝටා මෝටර් රථ සමාගමෙන් ළමයි සෑම මිනිත්තු 7කටම සැරයක් විනාඩි 7කට සැරයක් උදේ ඒගොල්ලෝගේ මෝටර් රථයක් කර්මාන්ත ශාලාවෙන් එළියට එනවලු. සෑම මිනිත්තු 7කටම සැරයක්. නිකමට හිතන්නකෝ. පැයකට කීයක් එනවද කියන්නේ? පැයකට 10ක් විතර එනවනේ. පැයකට 10ක් 9ක් විතර එනවා. හරිද? ඒතර පැයකට වාහන 9ක් එළියට එනවා නිෂ්පාදනය කියලා. හරිද? අන්න ඒ වගේ රේට් එකකින් ළමයි එනවා. ළමයි එතකොට මේගොල්ලෝ තියාගෙන යටින් තියාගෙන ඉන්න හේතුවක් තියෙනවා. අඩුවෙන් තියාගෙන හේතුවක් තියෙනවා. අපි නිකන් හිතමු. ජපාන් යෙන් එකක් අපි දු මම රුපියල් වලට ආදේශ කරලා කතාව කියන්නම්. පස්සේ අපි ජපාන් යෙන් වලට පරිවර්තනය කරගමු. අපි මෙහෙම හිතමු. රුපියල් එකක් සමානයි අපි රුපියල් අපි ඇමරිකන් ඩොලර් එකක් සමානයි රුපියල් 1යි කියලා හිතමුකෝ. හරිද? දැන් ලංකාවේ රේට් එක අඩුයි වගේ ජපානයේ රේට් එකත් අඩු වෙන්න මේ තියන් ඉන්නේ. හරිද? ඒ අඩු වෙනකොට තියෙන වාසි සහ වාසි මම දැන් ඔයාලට පෙන්නනවා. අපි හිතමු නිකන් රුපියල් ඇමරිකන් ඩොලර් එකක් සමානයි රුපියල් 100යි කියලා අපි හිතමු. රුපියල් 100යි. එතකොට ඒකේ තේරුම අපි ඇමරිකානු ඩොලර් එකක භාණ්ඩයක් ලංකාවට ගෙන්නන්න රුපියල් 100ක් ගෙවන්න ඕනේ. ඒකනේ අදහස. ඇමරිකානු ඩොලර් එකක භාණ්ඩයක් අපි ගෙන්නන්න ආනයනය කරන්න අපි රුපියල් 100ක් ගෙවන්න ඕනේ. ඒක තමයි ඇමරිකන් ඩොලර් රුපියල් ඇමරිකන් ඩොලර් එකක් රුපියල් 100යි කියන එකේ අදහස. අපි ඩොලර් එකක භාණ්ඩයක් ගේන්න රුපියල් 100ක් ගෙවන්න ඕනේ. අපි හිතමු රේට් එක වැඩි වෙනවා. ලංකාවේ රුපියල් වල වටිනාකම තව ටිකක් අඩු වෙනවා. අඩු වෙලා හරිද? අපි તો ලංකාවේ රුපියලේ වටිනාකම අඩු වෙලා ඩොලර් රේට් එක රුපියල් 200 වෙනවා. 200 වෙනවා. හරිද? 100ට තිබ්බ එක 200 වෙනවා කියලා හිතන්නකෝ. කියන්නේ ලංකාවේ රේට් එක තව ටිකක් ලංකාවේ වටිනාකම අඩු වෙනවා. එතකොට මොකද වෙන්නේ? අර භාණ්ඩයම ඉස්සර ගත්තේ අපි රුපියල් 100ක් ගෙවලා. දැන් ඒ භාණ්ඩයම ගේන්න අපි රුපියල් කීයක් ගෙවන්න ඕනේ? මට chat එකට දාන්න. හරිද? 100ට ඉස්සර ඒ එක භාණ්ඩය රුපියල් 100ට ගෙන්නුවා ඉස්සර. රුපියල් 100යි අපි මේ භාණ්ඩය ගේන්න වියදම් කරේ. දැන් ඒකම ගේන්න අර රේට් එක වැඩි වෙච්ච නිසා රුපියල් කීයක් ගෙවන්න ඕනේ? රුපියල් 200ක් අපි ගෙවන්න ඕනේ. ඔයාට තේරෙනවද එහෙනම්? හරිද? ඩොලර් ඒ කියන්නේ රුපියල් ඒකකේ දේශීය මුදල් ඒකකේ වටිනාකම අඩු වෙනකොට හරිද? ආනයනය කරන එක ගෙන්නන එක ලාභයිද පාඩුයිද? ළමයි දේශීය මුදල් ඒකකේ අඩු වෙයි විදේශ මුදල් ඒකක වල වටිනාකම වැඩි වෙනකොට ආනයනය කරන ගෙන්නන එක ලාභයිද පාඩුයිද? අන්න හරි. පිටරටවල් වලින් ආනයනය කරන එක පාඩුයි. පැහැදිලිද? දැන් මේ අපේ ලංකාවටලා තියෙන මේ පාඩුව. අපේ රටේ වැඩිපුර අපනයනය කරන්නේ ආනයනය කරන එක තමයි වැඩිපුර කරන්නේ. නේද? ලංකාවේ ඉදි කටුවේ ඉඳන් නූල් බෝලෙන් ඉඳන් ලංකාවේ ගෙන්නන එකනේ කරන්නේ. ඒ නිසා අපිට මේක එන පාඩුයි මේ වැඩි. හැබැයි මෙහෙම හිතන්නකෝ. මෙහෙම හිතන්නකෝ. මම ලංකාවේ මිනිස්සෙක්. හරිද? මම ලංකාවේ නිෂ්පාදනය කළා මොකක් හරි භාණ්ඩයක් ඇමරිකාවට විකුණනවා. හරිද? මම දැන් අපනයනය කරුවෙක් ගැන කියලා හිතන්නකෝ. දැන් මම කලින් කිව්වා ආනයනය කරනකොට පාඩුයි කියන එක මම පෙන්නුවාට. හිතන්න මෙහෙම. දැන් මම අපනයන කරුවෙක්. දැන් මම ලංකාවේ ව්‍යාපාරිකයෙක් මම බඩු හදලා ඇමරිකාවට විකුණන කෙනෙක්. හරිද? අපි તો ඩොලර් රේට් එක 100යි තිබ්බ කියලා කලින් වගේ. ඒතර මම අද ඩොලර් එකක භාණ්ඩයක් හදලා ඇමරිකාවට විකුණුවොත් ඇමරිකන් ඩොලර් එකක් මට හම්බෙන්නේ රුපියල් 100 ගාන. හරිද? එතකොට මම ඇමරිකන් ඩොලර් එකක් භාණ්ඩයක් විකුණුවාම මට හම්බෙන්නේ රුපියල් 100යි. හැබැයි අපි හිතමු මාස දෙක තුනකට පස්සේ ළමයි රටේ ආර්ථිකය කඩවෙලා ඩොලර් එක 200ට ගියා කියලා. දැන් මම අර භාණ්ඩයම විකුණුවාම මට කීයක් හම්බ වෙනවද? දැන් මට කීයක් හම්බ වෙනවද? ජනතාව මට කෙනෙක් මම. දැන් කීයක් හම්බ වෙනවද? හරිද? ඩොලර් රේට් එක 100ට තියෙන කාලේ මම භාණ්ඩේ විකුණුවොත් ඩොලර් එකක භාණ්ඩයක් විකුණුවොත් මට හම්බෙන්නේ 100යි. හැබැයි අපේ දේශීය මුදල් වල වටිනාකම අඩු වෙලා ඩොලර් එක 200ට නැග්ගොත් දැන් අර භාණ්ඩයම විකුණනකොට මට රුපියල් 200ක් ලැබෙනවා. රුපියල් 200ක් ලැබෙනවා. දැන් පැහැදිලි නේද? එහෙනම් ඔයාට තේරෙන්න ඕනේ භාණ්ඩ අපනයනය කරනකොට දේශීය මුදල් ඒකකයේ වටිනාකම අඩුවෙන් තියෙනකොට පාඩුයිද ලාභයිද? අපි අපනයනය කරනකොට දේශීය මුදල් ඒකකයේ අඩු මට්ටමින් තියෙන එක ලාභද පාඩුද? අපි පිටරටට බඩු විකුණනකොට යවනකොට
දේශීය මුදල් ලේඛකයේ අඩු මට්ටමේ නේද? දේශීය මුදල් ලේඛකයේ අඩු වෙන එක ලාභයි. ලාභයි. පැහැදිලිද? එතකොට මොකද වෙන්නේ? ඒගොල්ලෝ අපිට ගෙවන මුදලේ වටිනාකම අපිට වැඩිපුර හම්බ වෙනවා. හරිද? වැඩිපුර හම්බ වෙනවා. දැක්කද? දැක්කද? අපිට ඒක වැඩි ලාභයි. හරිද? එහෙනම් දැන් ඔයාලට තේරෙනවා ජපානය කියලා කියන්නේ වැඩිපුර ගෙන්නන රටක්ද වැඩිපුර යවන රටක්ද? ජපානය කියලා කියන්නේ වැඩිපුර ගෙන්න ආනයනය කරන රටක්ද අපනයනය කරන රටක්ද? දෙක යවන අපනයනය කරන රටක්. එහෙනම් ඔයාට තේරෙන්න ඕනේ ජපානයට ලාභ එයාලගේ දේශීය මුදල් ලේඛකයේ කොහොම වෙන එකද? වැඩි වෙන එකද අඩු වෙන එකද? ජපානයට ලාභ වැඩිපුර යවන රටක් නේ. ඒගොල්ලන්ට ලාභ එයාලගේ දේශීය මුදල් ලේඛකයේ වටිනාකම මොකක් වෙන එකද? අඩු වෙන තරමට ලාභයි. එතකොට අඩු වෙන තරමට අරගොල්ලෝ දෙන සල්ලි වල වටිනාකම රට ඇතුලේ වැඩි වෙන්න පටන් ගන්නවා. දැක්කද? හරි ඒ නිසා ඒ වාසිය ලබා ගන්න ඕන නිසා ජපාන රජය මොකද කරන්නේ? එයාලගේ රේට් එක පාලනය කරලා යට තියාගෙන ඉන්නවා. යට තියාගෙන ඉන්නවා. පැහැදිලිද පුතේ හැමෝටම? වැඩි පැහැදිලිද? හරි. ඔන්න ඕකට තමයි ළමයි. ඒ නිසා තමයි මේ ඔක්කොම සංවර්ධන රටවල් වල රේට් එක වැඩි වෙලා ජපාන විතරක් මේ අඩු වෙලා තියෙන්නේ. මම හිතන්නේ මේ කාරණා ගැන මම දීර්ඝ පැහැදිලි කිරීමක් කරා. හරිද? මේ කාරණා වල දැනගෙන ඉන්න ඕනේ. විභාගෙට මේ වහන්නේ නැහැ. නමුත් මේ විෂය ඉගෙන ගන්න දරුවෝ විදියට ඔයාලා මේවා ඉගෙන ගත්තේ නැත්නම් හරි අපරාධයක්. සමහර උසස් පෙළට ඔයා කොමර්ස් තෝරගත්තොත් ඔයාලට මේවා යම් ප්‍රමාණයකට ආපහු හම්බ වෙයි. හැබැයි මේ පන්තියේ ඉන්න හැමෝම උසස් පෙළට කොමර්ස් කරන්නේ නැහැ. මැත්ස් කරන ළමයි ඉන්නවා, සයන්ස් කරන ළමයි ඉන්නවා, ටෙක් කරන අය ඉන්නවා, ආර්ට් කරන අය ඉන්නවා නේද? හරි එතකොට මේ එයාලට මේ කාරණා ජීවිතේට ආපහු අහුවෙන්නේ නැහැ. හරි ඒ නිසා මට වගකීමක් තියෙනවා ආගේ කොමර්ස් ගුරුවරයා විදියට මේ කාරණාව ඔයාලට තේරෙන මට්ටමින් මේ කොටස් වලදී කියලා දෙන්න. හරි නේමයි. හරි වැඩි පැහැදිලිද ජනතාව? දැන් අපිට එන ඉස්සරහට යන්න පුළුවන් නේද? මම හිතන්නේ මම ඔයාලා අහපු ඔක්කොම ප්‍රශ්න වලට මම උත්තර ලබා දුන්නා කියන එක. හරි මේක ප්‍රායෝගික කොටස් කීපයක් නිසා මම ටිකක් වැඩිපුර මම පැහැදිලි කරනවා. හරි ළමයි අපි එනවා අවසාන ආර්ථික පරිසරයේ අවසාන සාධකයට. හරි නේද? හරි දැන් ඕගොල්ලොත් ළමයි ඔයාලා දවසක බිස්නස් එකක් එහෙම පටන් ගන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් හරිද? ඔයාලා try කරන්න ඕනේ ආනයනය කරන එකක්ද අපනයනය කරන වැඩක් පටන් ගන්න. වඩා හොඳ ලංකාවේ තත්ත්වයේ හැටියට ලංකාවේ දේශීය මුදල් වල වටිනාකම මේ අඩු වෙමින් තියෙන්නේ. එතකොට ආනයනය කරන යට පාඩුයි නේ. ආනයනය කරන යට පාඩුයි. දවසින් දවස රේට් එක වැඩිනකොට දවසින් දවස ගෙවන්න තියෙන ගාණ වැඩි වෙනවා. හැබැයි අපි මොනා කරොත්ද? අපි අපනයනය කරන මොකක් හරි බිස්නස් එකක් පටන් ගත්තොත් පිට රටකට නේද? ලංකාවේ හැටියට දවසින් දවස රේට් එක වැඩි වෙන එකද වෙන්නේ? එහෙනම් මොකද අපි අපනයනය කරන වැඩක් පටන් ගත්තොත් අපිට ඒකෙන් ලාභයි. අපිට ලැබෙන ගාණ වැඩි වෙනවා. හරි. හොඳයි ළමයි. අපි යනවා අවසාන කොටසට ඉතුරු. පුතේ ඉතුරු මොකක්ද ඉතුරුම් කියලා කියන්නේ? මොකක්ද ඉතුරුම් කියලා කියන්නේ? ඉතුරුම් කියලා කියන්නේ පුතේ හරිම සරල කොටසක්. අපි හිතමු ඔයාගේ තාත්තට තියෙනවා තාත්තගේ ආදායම අපි හිතමු මාසෙකට රුපියල් ලක්ෂයයි කියලා. තාත්තා විතරයි ගෙදර හම්බ කරන්නේ. අනිත් කට්ටිය ඔක්කොම ගෙදර කන බොන කට්ටිය විතරයි. තාත්තා විතරයි හම්බ කරන අපි උදාහරණයක් ගමු. තාත්තගේ මාසික ආදායම රුපියල් ලක්ෂය කියලා අපි හිතමු. ඒ ලක්ෂයෙන් ඔයාලගේ ඉස්කෝලේට යන්න වියදම්, පන්ති වලට යන වියදම්, ඊට පස්සේ තව ගත්තොත් ඇඳුම් පැළඳුම්, කෑම බීම, අසනීපයක් වුණාම සෞඛ්‍ය සඳහා, ගමන් බිමන් යන ප්‍රවාහන කටයුතු, ඔන්න ඔය වගේ ඔක්කොම වියදම් ටික දැරුවට පස්සේ හරිද? ඒ පරිභෝජනය කරන්න යන වියදම් ටික අඩු කරාට පස්සේ අපි දුමු රුපියල් 80000ක වියදමක් තියෙනවා. ඔයාගේ තාත්තගේ මුළු ආදායම රුපියල් ලක්ෂයයි. ඒකෙන් ඔයාගේ පාවිච්චියට පරිභෝජනය සඳහා රුපියල් 80000ක් විතර වියදම් වෙනවා. මගේ ප්‍රශ්නය තමයි ඔයාලගේ පවුලේ ඉතුරුම් ප්‍රමාණය කොච්චරද මාසිකව? මාසිකට කීයක් ඉතුරු කරන්න පුළුවන්ද? මාසිකට කීයක් ඉතුරු කරන්න පුළුවන්ද? ලක්ෂයක් තාත්තා හම්බ කරනවා. ඒකෙන් ඔයාලා පරිභෝජනය කරන, පාවිච්චි කරන, ජීවත් වෙන්න රුපියල් 80000ක් වියදම් කරගන්න. හරිම සරල ප්‍රශ්නයක්. ඔයාලගේ ගෙදර කොච්චරක් ඉතුරු කරන්න පුළුවන්ද මාසෙකට? රුපියල් 20000යි. එහෙනම් කොහොමද මේ ඉතුරු ප්‍රමාණය ගණනය කළේ?
කොහොමද පුතේ ඔයාලා ඉතුරු ප්‍රමාණය ගණනය කරේ? ඔයා කොහොමද ගණනය කරේ? අර ලක්ෂෙන් 80000ක් අඩු කරගත්ත නේද? ඒ කියන්නේ ආදායමෙන් වියදම් ටික අඩු කරගත්ත නේද? පාවිච්චි කරපු ටික. හරිද? එහෙනම් ඔයාලට කියන්න පුළුවන් රටක ආදායමෙන් රටකත් එහෙම රටක ආදායමෙන් පරිභෝජනය සඳහා වැය නොකරපු කොටස පරිභෝජනය කරපු කොටස කොච්චරද 80000. පරිභෝජනය නොකරපු කොටස කොච්චරද? ඉතුරු කරගත්ත ටික රුපියල් 20000. එහෙනම් අපි කියනවා රටක මුළු ආදායමෙන් පරිභෝජනය සඳහා වැය නොකරන කොටස මොකක් කියලාද? ඉතුරුම් කියන. රටක මුළු ආදායමෙන් පරිභෝජනය සඳහා වැය නොකරන කොටස අපි කියනවා ඉතුරුම් කියන. වැඩේ පැහැදිලිද? හරි. පොතේ අපි ලියාගමු මේ විදිහට. රටක මුළු ආදායමෙන් පරිභෝජනය සඳහා වැය නොකරන කොටස ඉතුරුම් ලෙස හැඳින්වේ. හරි. ඉක්මනට ලියමු. රටක මුළු ආදායමෙන් පරිභෝජනය සඳහා වැය නොකරන කොටස ඉතුරුම් ලෙස හැඳින්වේ. පරිභෝජනය සඳහා වැය නොකරන කොටස ඉතුරු ලෙස හැඳින්වේ. පරිභෝජනය සඳහා වැය නොකරන කොටස ඉතුරු ලෙස හැඳින්වේ. හරි හොඳයි. හරි. පුතේ ඔතනින් අවසන් වෙනවා අපේ ආර්ථික පරිසරය කියන කොටස. ඔතනින් අවසන් වෙනවා ආර්ථික පරිසරය කියන කොටස. හරි. දැන් පිළිවෙලට බලමු. අංක 1. හරි. අපි යනවා අංක 1. අපි ඉන්නේ බාහිර පරිසරය කියන කොටසේ. අපි අභ්‍යන්තර පරිසර මම නැවත කියන්නම්. ව්‍යාපාර පරිසරය කියලා කිව්වේ ව්‍යාපාර කටයුතු සඳහා බලපෑම් කළ හැකි අභ්‍යන්තර සාධක වලත් බාහිර සාධක වලත් එකතුව. එතකොට ඕකේ අපි අභ්‍යන්තර පරිසරය කියන කොටස දැන්ටමත් සාකච්ඡා කරලා ඉවරයි. හරිද? අපි දැන්ටමත් අභ්‍යන්තර පරිසරයේ අයිතිකරුවන් ගැන කළමනාකරුවන් ගැන සේවකයන් ගැන සම්පූර්ණ සාකච්ඡා කරලා ඉවරයි. ඊට පස්සේ අපි ආව බාහිර පරිසරයට. බාහිර පරිසරයේ නිර්වචනය කතා කරා. බාහිර පරිසරයේ ගනුදෙනුකරුවන් කතා කරා. සැපයුම්කරුවන් තරගකරුවන්. පළවෙනි 3 දෙනාම ඉවරයි. තව 5 දෙනෙක් හිටියා. ඔක්කොම 8යි හිටියේ. ඒකෙන් දේශපාලන පරිසරය කතා කරා, නෛතික පරිසරය කතා කරා. තාක්ෂණික පරිසරය කතා කරා. දැන් උතනින් ඉවරනවා ආර්ථික පරිසරය. තව ඉතුරු වෙන්නේ එකම එකක්. අන්තිම එක දැන් ඉතුරුලා තියෙන්නේ. දැන් පාඩමේ අවසානයේ තමයි අපි ආවේ තියෙන්නේ නේද? හරි පුතේ. අවසාන මාතෘකාව තමයි මොකක්ද? ගෝලීය පරිසරය. මොකද මාතෘකාව? ගෝලීය පරිසරය. හරිද? ගෝලීය පරිසරය. මොකක්ද ළමයි ගෝලීය පරිසරය කියලා කියන්නේ? හරි. මොකක්ද ගෝලීය පරිසරය කියලා කියන්නේ? හරි. බලන්න පුතේ ගෝලීය පරිසරය කියන්නේ මොකක්ද කියලා. මම ලස්සනට මෙහෙම කියන්නේ. අපි හිතමු නිකන් මෙහෙම වැඩේ ගමුකෝ. ඔයාලට තේරෙන්න මම ලස්සනට කියලා දෙන්නම් මේක පොඩි කතාවක් විදියට. මට කියන්න අපේ ලංකාවට ආසන්නයෙන්ම කිට්ටුවෙම තියෙන රට මොකක්ද? ලංකාවට ආසන්නයෙන්ම කිට්ටුවෙම තියෙන රට මොකක්ද? අපි පොඩි සාකච්ඡාවක් දෙන්න බැරි. ලංකාවට ආසන්නයෙන්ම කිට්ටුවෙම තියෙන රට මොකක්ද? හරි. රට තමයි මොකක්ද? ඉන්දියාව නේද? අපිට කිට්ටුවෙන් ඉන්නේ ඉන්දියාව. සමහරු කියනවා ඉන්දියාවයි ලංකාව ඉස්සර එකම ගොඩබිමක් විදියටයි තිබ්බේ කියලා. එහෙමත් කියනවා සමහරු. හරිද? ඉන්දියාවයි ලංකාවයි කියලා කියන රටවල් දෙකක් නෙමෙයි. ඒක එකම ගොඩබිමක් විදියට තමයි තිබ්බේ. පස්සේ කාලෙක තමයි ඔය කොටස් මුහුදට යට වෙලා හරිද? ඔය දුර්වල කොටස් පාෂාණ කොටස් නිකන් අයින් වෙලා ගිහිල්ලා මේක ගොඩබිම් දෙකක් බවට පත් වුණේ. එහෙමත් කියන මිනිස්සු එක එක මිනිස්සු කියන එක එක කතා. හරිද? සමහරව ඒවට සාධක පෙන්නනවා. සමහරු කියන මං ආල් දෙනවයි ඒ කියන්නේ
බුදුහාමුදුරුවෝ ලංකාවට ආවේ කියන්නේ ඒ කාරණාත් එක විදිහට කියේ. බුදුහාමුදුරුවෝ ලංකාවේ පුදුනා කියලා සමහරු කියනවා. හරිද මෙන්න ඉන්දියාවට වඩා ඒවට ඔප්පු කරන්න පුළුවන් සාධක ලංකාවේ තියෙනවා කියලා කියනවා. එක එක කතා අපි අහලා තියෙනවනේ නේද? ලංකාවයි ඉන්දියාවයි එක වගේ අරමුණු එක එක කතා අපි දන්නේ වැත්තද බොරුද අපි දන්නේ මිනිස්සු කියනවා ඉතින්. අඩේ කියනේම ඔප්පු කර කර පෙන්නනවා ඉතින්. හරි. ඉතින් ළමයි අපි දන්න කාරණාව තමයි කොහොමද ලංකාවයි ඉන්දියාව අතර ලොකු සම්බන්ධතා ගොඩාක් ඉස්සරින්ම තිබුණා. නේද? අපේ රජවරු නේද? ඉන්දියාවේ බිසෝවරු ගෙන්නලා තියෙනවා. නේද? ඊට පස්සේ අපේ අය එහෙ ගිහිලා ආක්‍රමණය කරලා තියෙනවා. ඉන්දියාවේ දකුණු ඉන්දියාවේ සමහර රජවරු ඇවිල්ලා නේද? සමහර කණ්ඩායම් එන ලංකාව ආක්‍රමණය කරලා තියෙනවා. හරිද? ඔය වගේ විවිධ කණ්ඩායම් පුතේ අපිත් එක්ක ඉන්දියාවත් එක්ක විවිධ ප්‍රශ්න ගැටුම් ඇති කරගෙන තියෙනවා සම්බන්ධතා පවත්වන තියෙනවා. අපි ඉන්දියාවත් එක්ක අපි විවිධ දේවල් හුමාරු කරගෙන තියෙනවා. සංස්කෘතිය හුමාරු කරගෙන තියෙනවා නේද? ආගම හුමාරු කරගෙන තියෙනවා. ඒක අපිට ඉන්දියාවත් එක්ක ලොකු සම්බන්ධකමක් තියෙනවා. නේද? අවුරුදු 2000 ගානක ඉඳන් නෙමෙයි ඊටත් කලින් ඉඳන් තියෙනවා. අපි ලිඛිත ඉතිහාසයේ අවුරුදු 2000 ගානක ඉඳන් අපි දන්නවා ලංකාව ඉන්දියාව අතර ලොකු සම්බන්ධතා ගොඩක් තියෙනවා කියලා ඉතිහාසයේ විෂයට උඩ ඉගෙන ගන්න. ඉතින් මෙච්චර සම්බන්ධතා තියෙන අපි දෙගොල්ලෝ අතර ලොකු වෙනස්කම් ගොඩකුත් තියනවාද නැද්ද? ලොකු අති විශාල වෙනස්කම් ගොඩකුත් තියනවාද නැද්ද? මට කියන්න ඉක්මනට. තියනවාද නැද්ද? අපි දෙගොල්ලෝ අතර අති විශාල වෙනස්කම් ගොඩාරියක් තියෙනවා. අති විශාල වෙනස්කම් ගොඩාරියක් අපි දෙගොල්ලෝ අතර තියෙනවා. නේද? හරි. දැන් බලමු මොනවද තියෙන වෙනස්කම් කීපයක් ගමු. ලංකාවේ ප්‍රධාන වශයෙන් කතා කරන භාෂාව තමයි සිංහල. සිංහල අන්න හරි. අපි භාවිතා කරන භාෂාව සිංහල. හැබැයි ඉන්දියාවේ වැඩිපුර භාවිතා කරන භාෂාව කුමක්ද? ඉන්දියාවේ වැඩිපුර පාවිච්චි කරන භාෂාව මොකක්ද? අපි ලංකාවේ වැඩිපුර පාවිච්චි කරන්නේ සිංහල. ඉන්දියාවේ වැඩිපුර පාවිච්චි කරන්නේ හින්දි භාෂාව නේද? හින්දි භාෂාවයි ගොඩක් අය තමිල් කතා කරන කට්ටියක් ඉන්නවා. හරිද? ඉන්දියාවේ ගොඩක් දුරට දෙමළ භාෂාව කතා කරන කට්ටියයි හින්දි භාෂාව කතා කරන කට්ටියයි ඉන්නවා. හරි. ලංකාවේ ප්‍රධාන භාෂාව සිංහල. හැබැයි ඉන්දියාවේ කවුරුත් සිංහල කතා කරන්නේ නැහැ. නේද? ලංකාවේ කවුරුත් හින්දි කතා කරන්නේ නැහැ. ඒ නිසා අපි දෙගොල්ලෝ අතර භාෂාමය වශයෙන් වෙනස්කමක් තියෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් ළමයි ඉන්දියාවේ ලංකාවේ ප්‍රධාන ආගම මොකක්ද? ලංකාවේ ප්‍රධාන ආගම බුද්ධ ආගම. ප්‍රධානයි. හරිද? එතකොට ඉන්දියාවේ ප්‍රධාන ආගම අපි බුද්ධ ආගමේ අපේ ශාස්ත්‍රූවරයා නේද? අපි අදහන කෙනා තමයි බුදුහාමුදුරුවෝ නේද? ගෞතම බුදුරජාණන් වහන්සේ. එතකොට බුදුහාමුදුරුවෝ ඉපදුනේ හිටියේ ධර්ම දේශනා කරේ කොහෙද? ඉන්දියාවේ. හරිද? ඉන්දියාවේ තමයි නේද? එයා ඉපදුනේ ධර්ම දේශනා කරේ ජීවත් වුණේ ඉන්දියාවේ. හැබැයි එච්චර වෙච්ච ඉන්දියාවේ ප්‍රධාන ආගම බුද්ධ ආගම නෙමෙයි. අපි දන්නවා ලංකාවට බුදුහාමුදුරුවෝ වැඩම කරේ නේද? අවස්ථා 3ක්. හැබැයි එහෙම වෙච්ච ලංකාවේ අපේ ප්‍රධාන ආගම බුද්ධ ආගම. හැබැයි ඉන්දියාවේ ප්‍රධාන ආගම බුද්ධ ආගම නෙමෙයි. මොන ආගමද? මොන ආගමද? මොන ආගමද? ඉක්මනට කියන්න බලන්න ඉන්දියාවේ මොකක්ද ප්‍රධාන ආගම? අන්න හරි. හින්දු ආගම. හින්දු ආගම තමයි ළමයි ඉන්දියාවේ ප්‍රධාන ආගම. හරි. එතකොට ඔන්න ඔය විදිහට ළමයි අපි ආගමික වශයෙන් වෙනස්කම් තියෙනවා. හරිද? සංස්කෘතික වශයෙන් ගමු. සංස්කෘතික වශයෙන් ලංකාවේ තියෙනවා සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය. නේද? ඔය වගේ අපේ තියෙන උත්සව තියෙනවා. හරිද? ඒ උත්සවයි ඉන්දියාවේ තියෙන උත්සවයි එක හා සමානද? නෑ. නේද? අපිට නේද ළමයි? එකිනෙකට වෙනස්. එකිනෙකට වෙනස්. අපි තියෙන උත්සව නෙමෙයි ඉන්දියාවේ තියෙන්නේ. ඔයගොල්ලෝ ඉන්දියන් නාට්‍යම් බලනවනේ. එතකොට ඔයගොල්ලෝ දකින්නේ ඉන්දියාවේ තියෙන අමුතු ಜಾති හෝලි උත්සවය කියලා පාට ගහගන්න එකක් තියෙනවා. නේද? ලංකාවෙම පාට ගහ ගන්නවද? නෑ. නේද? මේ වගේ එක ಜಾති උත්සව තියෙනවා. හරිද? මහා රාත්‍රියද කියලා කියනවා. අර මේ එක ಜಾති උත්සව තියෙනවා. අපි ඒවා ලංකාවෙම දන්නේ නෑ. අපි පවත්වන උත්සව නෙමෙයි ඒගොල්ලෝ. සංස්කෘතික වශයෙන් වෙනස්කම් තියෙනවා. හරිද? ඇඳුම් පැළඳුම් ගත්තා. ඇඳුම් පැළඳුම් ගත්තා නේද? අපේ දේශීය ඇඳුම් වල තියෙන විදියයි ඉන්දියාවේ තියෙන ඇඳුම් වල ක්‍රමයයි වෙනස්. එකක් කිට්ටුවෙන් යනවා. නමුත් වෙනස්. නේද?
හිට් වෙන යන හැබැයි ටිකක් වෙනස් නේද ඉන්දියාවේ අපි දැකලා තියෙනවා සමහර ගෑන් ළමයි එහෙම අපේ ඒගොල්ලෝ වෙඩින් වලට එහෙම ඉන්දියන් ක්‍රමයට ඇඳගෙන යනවා නේද අපි දැකලා තියෙන කට්ටිය දැකලා තියෙනවා නේද අපේ කට්ටිය ඉන්දියන් ක්‍රමයට එහෙම ඇඳුම් එහෙම ඇඳගෙන යන දැකලා තියෙනවා නේද අර වල්සාරි කියලා જાතියක් තියෙන පුතේ අහලා තියෙනවනේ වල්සාරි එහෙම ඇඳගෙන යනවා නේද කට්ටිය වෙඩින් වලට වල්සාරි ඇඳ යනවා නේද එළම අර වල්සාරි කියලා අර ෂෝල් එකක් එහෙම දාලා අඳගෙන යන්නේ කලිසම ඇඳලා යටින් දිග টොප් එකක් දාලා මොකක්ද අර පටියක් වගේ වල් නැහැ කියලා දාලා තියෙනවා කියන්නේ වල්සාරි නේ පුතේ සල්වාරි හරි වල්සාරි නේ සල්වාරි මට වැරදුනා හරිද වල්සාරි නේ සල්වාරි කියලා જાතියක් තියෙනවනේ අන්න ඒ වගේ ළමයි අපි දැකලා තියෙනවා හරිද සල්වාරි ඇඳගෙන යනවා හරිද ඊට පස්සේ තව දැකලා තියෙනවා ළමයි ලෙහෙංගා කියලා જાතියක් ඇඳන් යනවා අපේ කෙල්ලෙම දැකලා අපේ කොල්ලෙම දැකලා තියෙන ඉන්දියන් විතර මේකක් දාලා නිකන් මෙහෙම කෑලි එම්මෙන් දාලා පුදුම විදිහට අමුතු જાතියේ අර කුරුත ටොප් පදින අරමේ ඔව් වගේ ළමයි මේ ඉන්දියන් ක්‍රමයට අපේ කෙල්ලෙම අපි දැකලා තියෙන වෙඩින් වලට එනවා හරිද ළමයි කෙලිමුද අපේ උන් හිතන්නේ කොහොමද දන්නද අපේ මේ හොඳ අපේ සිංහල හරිද අපේ සිංහල කළු කෙල්ල ළමයි හරිද අර වගේ තඩි සුදු වෙන්න මේකප් දාලා පවුඩර් ගොඩක් ඒව දාලා ළමයි මොකද කරන්නේ ඔන්න යනවා වෙඩින් එකකට ලෙහෙන් එකක් ඇඳලා සල්වා එකක් ඇඳලා මොකක් හරි හොඳ ඒ වගේ හරිද ඉන්දියන් ඔය ඒගොල්ලෝ බලාගන්නෙත් ඔය ඉන්දියාවේ නාට්‍යවල ෆිල්ම් වල ඉන්න නිලියන්ගෙන් තමයි ඒ ඇඳුම් ටික ඒව චෙක් අරගන්න හරිද හොඳට සර්ච් කරලා ඉන්දියාවේ ලස්සනට ඉන්න ඇඟ ලස්සන ෂේප් එකකට තියෙන ස්ලිම් ලස්සන සුදු කෙල්ලොන්ගේ ලස්සන මේ නිලියන්ගේම ලස්සන කෙල්ලොන්ගේ මේ ඒ ෆොටෝස් දිහා බලලා තමයි දැන් කෙල්ලෝ ගිහිල්ලා ඇඳුම් අරගන්නේ හරිද උන්ට මතක් වෙනවා ඉතින් දැන් ඔන්න ඒ විදිහට තමයි ඇඳුම් ගන්න ඇඳුම් අරගෙන අපේ උන් ඉතින් ඒ ඇඳුම් ඇඳගෙන වෙඩින් වලට පාටි වලට යනවා හරිද යනකොට අපි තුන් දැන් ඔන්න දැන් මේකප් එකක් ඒව දාගෙන කොණ්ඩේ චුට්ටක් ඩිසයින් එකක් දාන සැලුන් එකට ගිහිල්ලා හරිද සුදු වෙලා පවුඩර් වැඩි කරලා නිකන් මොහිනි වගේ එම්බාම් කරුව වගේ ඒක තමයි අපේ උන්ගක් කියලාට සැලුන් වල දාන්නේ හරිද ඊට පස්සේ ඔන්න දාගෙන යනකොට ළමයි එක පාටම නිකන් ෆෑන් එකක් ඇවිල්ලා හුලම් පාරක් වදිනවා හරිද ඔන්න ළමයි එක පාටම හුලම් පාරක් වදිනවා වෙදිච්ච ගමන් කොණ්ඩේ නිකන් මෙහෙම යන අපේ කෙල්ලගේ එතකොට කෙල්ලට මතක් වෙන්නේ නිකන් දීපිකා පදුකෝන් අර ෆිල්ම් එකේ අර හුලම් පාර ඇවිල්ලා එක පාටම නිකන් කොණ්ඩේ නිකන් විහිදිලා ගිය ඒ දර්ශනය තමයි කෙල්ලට මතක් වෙන්නේ ඒකට මතක් වෙනවා අම්මෝ වටේ ඉන්න අයියලට මාවත් නිකන් දීපිකා පදුකෝන් වගේ පේන්නේ නැති කියලා අම්මෝ කෙල්ල ළමයි යන්න කෙලින්ම යන්නේ එන්න අඩි 10ක් විතර උසින් හරිද උන්ට පේන්නේ නිකන් ආලියා බාත් වගේ හරිද ඊට පස්සේ ළමයි ඊට පස්සේ ළමයි ඔය වගේ තමයි අපේ උන්ට පේන්නේ හරිද උන්ට හිතෙන්නේ හැබැයි ඕක දිහා බලගින්න අපේ කොල්ලොන්ට පේන්නේ මොකක් වගේ ඉන්දියාවේ ළමයි දීපිකා පදුකෝන් ප්‍රියංකා චෝප්‍රා හරිද ඊට පස්සේ ආලියා බාත් වගේ අපේ උන්ට පේන්නේ අපිට පේන්නේ මොකද අපිට පේන්නේ බා වතු කරේ දෙබල ගෑණියෙක් වගේ ඇයි බං අපේ උන් කට්ට කලුවට හරිද පවුඩර් තලියක් මූණේ ඔබාගෙන හරිද අත කලුයි හරිද මූණ සුදුයි හරිද ඔහොම දාගෙන ළමයි අපේ උන් ඇවිල්ලා හරිද සමහරවිට අතත් පොඩ්ඩක් මේකප් කරනවා හරිද කකුල් එහෙම දැක්කම කට්ට කලුයි හරිද පුතේ ඔයගොල්ලෝ වෙඩින් වලට කියලා මම අපේ කොල්ලන්ට ආම යෝජනාවක් කරනවා අනාගතේ කරන්න ඕන දෙයක් දැම්ම නෙවෙයි අනාගතේ කවදාවත් පුතේ අනාගතය දැම්ම නෙවෙයි උඹලා නිසි වයසට ආවට පස්සේ කවදාවත් වෙඩින් වලට ගිහිල්ලා නම් හරිද ගෑනු ළමෙක් සෙට් කරගන්න එපා හරිද අනිවාර්යෙන් අමාරු වැඩෙනවා ඔබ පැහැදිලිද වෙඩින් වලට යන්නේ මේ ගෙදර ඉන්න ගෑණි නෙමෙයි ළමයි පැහැදිලිද හරි ඒ නිසා ඔබලා කවදාවත් වෙඩින් වලට ගිහලා නම් ගෑනු ළමයි සෙට් කරගන්න යන්න එපා මම කියන්නේ අදාළ කාලය ආවට පස්සේ වෙඩින් වල ඉන්නේ රියල් එවුන් නෙමෙයි කෙලින්ම පිටිකුලි තමයි ඉන්නේ පැහැදිලිද හරි ඒ නිසා ජනතාව අපේ උන් කොහොමද නිකන් අපේ කෙල්ලට දෙන්නේ නිකන් අම්මට සරිමන් නිකන් දීපිකා පදුකොන්නයි කොණ්ඩේ ගියා නිකන් ඔලඟට වගේ සීන් එක තමයි පේන්නේ හරි අපිට පේන්නේ වෙනස් විදියට හරි දැන් වැඩේ පැහැදිලිද ඒ ඩිසයින් උන්ට හරි ගියාට ළමයි අපේ උන්ට හරියන්නේ නැහැ පැහැදිලිද අපිට හරියන්නේ නැහැ හරි කාරණා පැහැදිලි නේද හරි එතකොට ඒවා ළමයි වෙනස් එකිනෙකට
සංස්කෘතික වශයෙන් ඇඳුම් පැළඳුම් කෑම බීම නේද ආහාර පාන්නේ දැන් අපි ගත්තොත් ළමයි දැන් අපි ලංකාවේ වෙඩින් එකකට ගියොත් ලංකාවේ වෙඩින් එකකට ගියොත් ළමයි අපිට ඉතින් මොනවද තියෙන ආහාර පාන අපිට තියෙනවා ඉතින් නූඩල්ස් තියෙනවා රයිස් තියෙනවා නේද සුදු බත් තියෙනවා ඊට පස්සේ ඔන්න මැකරෝනි ටිකක් තියෙනවා හොඳ චිකන් කරියක් හදලා ඊට පස්සේ මාළු එම්බුල් තියලා හදලා ඊට පස්සේ ළමයි කජු මාළුවක් දාලා වම්බටු මෝජුවක් දාලා ඔය වගේ එහෙම කැම ටිකක් බං අපිට තියෙන්නේ දැන් බැරිලා ආහාර අපි ඉන්දියාවේ වෙඩින් එකකට ගියොත් මොනවද තියෙන්නේ ඉන්දියාවේ වෙඩින් එකකට ගියොත් අපේ ළමයි සාමාන්‍යයෙන් වෙඩින් එකට යන්නෙම දෙන්න හොඳට බැටේ කිරිවල්ලා කනවාද හොඳට කියලා හිතාගෙනනේ ගොඩක් වෙලාවට වෙඩින් වලට යන්නේ හැබැයි බැරි වෙලා හරි ඉන්දියාවේ වෙඩින් එකට අපි උන් ගිහින් දැම්මොත් උන්ට තියෙන්නේ මොනවද චපාති පූරි ඉඩ්ලි අර්ධ තෝසේ ඊට පස්සේ මොකද අර බෝල රවුම් තියෙන ළමයි වගේ එක එක જાති ස්වීට්ස් කෑම තියෙනවා මල ජරාව ඔය වගේ කෑම තමයි ළමයි තියෙන්නේ ඒව කන්න බෑ අපිට. දැක්කද ආහාර හර්ධ ಜಾති වෙනස්. දැන් ඔයාලට පැහැදිලි නේද? අපි භාෂාමය වශයෙන් වෙනස්. ආගමික වශයෙන්, සංස්කෘතික වශයෙන් වෙනස්. පැහැදිලිද? ඒ විතරක් නෙමෙයි. දේශපාලනික වශයෙන් වෙනස්. ලංකාවේ ප්‍රධානියා ලංකාවේ නායකයා විදිහට අපි සලකන්නේ ජනාධිපතිවරයා. ලංකාවේ ඉන්නේ ගුලාඩ් ජාබුන් ගුලාඩ් ජබුන් මොන හරි කන්නේ මන් දන්නේ නැහැ මොකද මේ ළමයින් දැන් chat එකට දාලා තියෙනවා මොනවාද එකේ જાතිය නම් හරි හොඳයි ළමයි ඔය වගේ මම කියන්නේ ලංකාවේ ළමයි අර මං කියපු කතාව ජනාධිපති රදා කතාවක් නෙමෙයි ළමයි කියපු chat එකේ කියවිත් එක පෙනිපූරි කියලා ටිකක් දාලා තියෙනවා මම ළමයි මේ පැණිපූරිද පානිපූරිද පානිපූරි මන් දන්නේ නැහැ ඔය රෙද්දා ලඩු කියයි පානිපූරි කවුද කොහොමද ඒක දාලා තිබ්බ ඉංග්‍රීසි වලින් PANI හරිද ගුලාඩ් ජබුන් හරි රසයි සර් කියලා දාලා හරි ඒකෙන් දාලා තිබ්බා ඉංග්‍රීසි වලින් PANI පූරි කියලා දාලා තිබ්බා හරිද මට වෙන්නේ මම මේ පොඩි කැලලකනේ පේන්නේ දැන් ඉස්සරහා උගක් තියෙන ස්ක්‍රීන් එකේ හරිද මම ඉතින් පැණිපූරි කියලා පැණිපූරි නෙමෙයි පානිපූරි ඔය බං ඔය දාන්නේ හරි මම ඔය වැඩි දෙමළ හින්දි ෆිල්ම් වැඩි බලන්නේ නැහැ නාට්‍ය උඹලා බලනවනේ හොඳ බලපන් දිගටම බලපන් හරි හොඳයි හරි හොඳයි අලම ඉස්සර කියගෙන ගියේ ලංකාවේ ප්‍රධානියා ලංකාවේ නේද ප්‍රධානියා බාටපත් වෙන්නේ නායකයා බාටපත් වෙන්නේ ජනාධිපතිවරයා කියලා තමයි එකපාරටම ගුලාඩ් ජබුන් කියලා කිව්වේ ගුලාඩ් ජබුන් නෙමෙයි ගෝඨාභය රාජපක්ෂ තමයි ජනාධිපතිවරයා හරිද එතකොට ඒ ලංකාවේ හැබැයි ඉන්දියාවේ ප්‍රධානියා නායකයා වෙන්නේ ජනාධිපතිවරයා නෙමෙයි අගමැතිවරයා ඉන්දියාවේ නායකයා විදිහට සැලකන්නේ අගමැතිවරයා ඉන්දියාවේ අගමැති වර්තමානයේ ඉන්නේ කවුද නරේන්ද්‍ර මෝදි නේද තාම යන්නේ ඉන්නේ ඔව් නරේන්ද්‍ර මෝදි කියන මහත්මයා තමයි ඉන්නේ ඉන්දියාවේ අගමැති තමයි ප්‍රධානියා ජනාධිපතිවරයා කියන කෙනා නමට තියලා තියෙන කෙනෙක් නානික ජනාධිපතිවරයා තමයි එහෙ ඉන්නේ හරි ඒක දාලා දියේ ජබුන් කියලා හරි හොඳයි ළමයි ඒ වගේ අපි දේශපාලනික වශයෙන් වෙනස් හරිද ඊට පස්සේ හරිද ලංකාවේ අගමැතිවරයා කවුද කියලා දාලා තිබ්බා අපේ දරුවෙක් මම ඒ නම කියන්නේ නැහැ හොඳ නෑනේ පවුනේ හරි ඒ නිසා ඊට පස්සේ ජනතාව ඒ දේශපාලනික වශයෙන් ආර්ථික වශයෙන්ත් අපි වෙනස් ආර්ථික වශයෙන් වෙනස් සරල උදාහරණයක් කියන ලංකාවේ භාවිත කරන ලංකානු රුපියල් ඉන්දියාවේ පාවිච්චි කරන ඉන්දියානු රුපියල් දැන් අපි දැන් ටිකට කලින් බැලුවොත් ඉන්දියානු රුපියල් එකක් ලංකාවේ රුපියල් වලින් රුපියල් 4.70 ගාණක් විතර වෙනවා කියලා අපි දැන් ටිකට කලින් කිව්වා එහෙනම් පුතේ ඔයාලට තේරෙනවා මෙච්චර 2000 ගාණක අවුරුදු ගාණක අපිට ළමයි සම්බන්ධයක් තිබිලා ඉන්දියාවත් එක්ක
ඒ ඉන්දියාවයි අපි අතර අති දෙවන්ත විශාල වෙනස්කම් රාශියක් තියෙනවා කියන කාරණාව දැන් වාට පැහැදිලි. අපි ඉන්දියාව අතර විශාල වෙනස්කම් ගොඩක් තියෙනවා. තයිකෙන් දාලා තියෙනවා කෙල්ලෙන් දාලා තියෙනවා ඉන්දියාවේ නළු නිළියෝ කෝටිපතියෝ ලංකාවේ නළු නිළියෝ හිඟන්නෝ කියලා. ඒකත් හරි බුදේ. හරිද? ඉන්දියාවේ වර්තමාන ජනාධිපති කවුද කියලා මට දැන් මතක නෑ මම තාටි කරන බලලා කියන්න. හරි හොඳයි. පැහැදිලිද? හරි. ඒ නිසා ළමයි මෙච්චර සම්බන්ධතා තියෙන මෙච්චර සම්බන්ධතා තියෙන අපේ ඉන්දියාවයි අපි අතර මේ තරම් වෙනස්කම් තියෙනවා නම් නිකමට හිතන්න ලෝකේ එහා පැත්තේ කෙළවරේ තියෙන රටක් එක්ක ලංකාව සංසන්දනය කරොත් අපිට හිතා ගන්නවක්වත් බැරි තරම් වෙනස්කම් තියෙයි නේද? හොඳ නැද්ද කියලා කියන්නේ ඉක්මනට. පොතේ මෙච්චර මේ කිට්ටුවෙන් ඉන්න අපි ඉන්දියාවයි අතර බම් මෙච්චර මම ඔය කීපයයි කිව්වේ. තව අපිට ඕන එළි වෙනකම් වෙනස්කම් කියන්න පුළුවන්. හරිද? අපි දෙගොල්ලෝ අතර මෙච්චර සම්බන්ධ වෙනස්කම් තියෙනවා නම් නිකමට හිතන්න ඉන්දියාව නැතුව ලෝකයේ එහා පැත්තේ කෙළවරේ තියෙන රටක ඒක ලංකාව සංසන්දනය කරා නම් අපිට හිතා ගන්නවක්වත් බැරි තරම් වෙනස්කම් පවතී. නේද? හරි. එහෙනම් ළමයි ලෝකේ හැම රටක්ම ආර්ථික වශයෙන් දේශපාලනික වශයෙන් භූගෝලීය වශයෙන් සංස්කෘතික වශයෙන් නේද වෙනස්කම් ගොඩාරියක් තියෙනවා. හැබැයි අපි දන්නවා ළමයි නේද දැන් ලංකාවයි ඉන්දියාවයි කියන්නේ ගොඩබිම් දෙකක්නේ. ගොඩබිම් දෙකක්නේ. ලෝකෙ හුඟක් රටවල් ළමයි වෙන් වෙලා තියෙන්නේ වතුරෙන් එහෙමත් නෙමෙයි. වැටකින් තමයි හුඟක් රටවල් වෙනස් වෙලා වෙන් වෙලා තියෙන්නේ. කම්බි වැටකින්. සමහරවිට තාප්පකින් තමයි රට වෙන් වෙලා තියෙන්නේ. සමහරවිට ඇලකින් තමයි රට එහා පැත්තේ රටයි මේ පැත්තේ රටයි වෙන් වෙලා තියෙන්නේ. නේද? ඇලෙන් එහා පැත්තට පැන්නාම එහා පැත්තේ රටේ මේ පැත්තට පැන්නාම මේ පැත්තේ රටේ. කම්බි වැටෙන් එහා පැත්තට පැන්නාම අනිත් පැත්තේ අර ඔය වගේ ළමයි ලෝකේ රටවල් වෙන් වෙලා තියෙන්නේ එහෙම. නේද? සමහර ළමයි පාරේ දෙපැත්තේ තමයි ළමයි රටවල් දෙක තියෙන්නේ. අර තීන්ත වලින් ඇදලා තියෙන මාක් එක මේ තියෙන්නේ මේ රට මේ තියෙන්නේ මේ රට කියලා. හරිද? අන්න ඒ වගේ පුතේ අන්න ඒ වගේ හරිද ලෝකේ රටවල් ඒ විදිහට වෙනස් වෙලා තියෙනවා. හරිද? කම්බි වැටකින් නේද තාප්පෙකින් තීන්ත වලින් ඇදපු ඉරකින් නේද ඇලකින් ගඟකින් තමයි ළමයි මේ රටවල් වෙනස් වෙලා තියෙන්නේ. හරිද? එතකොට නිකන් හිතන්න හැබැයි එච්චර කිට්ටු වෙලා තිබිලත් අර කම්බි වැටෙන් පැනලා එහා පැත්තට යන්න අරුන්ට වීසා ඕනේ. එහෙම අනවසරයෙන් කම්බි වැටෙන් එහා පැත්තට පයින්න බෑ. තිබ්බොත් එක්ක වෙඩි දිනනවා. පැන්නෝ. පැහැදිලිද? ඒ නිසා නැත්තම් පොලිසියෙන් අල්ලන් ගිහලා අත්අඩංගුවට ගන්න. නේද? ඒ වගේ ළමයි එහෙම සම්බන්ධතා නැහැ. නේද? ලෝකෙ එහා පැත්තේ ඒ කියන්නේ කම්බි වැටෙන් එහා පැත්තේ කතා කරන එක භාෂාවක්, කම්බි වැටෙන් මේ පැත්තේ කතා කරන එක තව භාෂාවක්. නිසා මේ ලෝකේ රටවල් අතර විවිධ ප්‍රශ්න ගැටලු මතුවලා තියෙනවා මේ වෙනස්කම් නිසා. පැහැදිලිද? හරි එහෙම ගැටලු තියෙනවා. දැන් අපි දන්නවා අපි නිවුස් වලට මොකද දැකලා ඇති ලංකාවේ දීවරයෝ ඉන්නෝනේ. ලංකාවේ දීවරයෝ මුහුදු යනවා ළමයි මාළු අල්ලන්න. ගිහිල්ලා ඒගොල්ලෝ මුහුදේ මාළු අල්ලගෙන ගිහිල්ලා ලංකාවේ මුහුදු සීමාව පැනලා ඉන්දියාවේ මුහුදු සීමාවට ගිය ගමන් මොකද වෙන්නේ? ඒකට දන්නේ නැතුවම ටිකෙන් ටික යනවා ඉතින්. ගිය ගමන් මොකද වෙන්නේ ළමයි? ඉන්දියානු නේවි එකෙන් ඇවිල්ලා ලංකාවේ දීවරයන් අත්අඩංගුවට අරගෙන යනවා. ගිහිල්ලා හිරේ දානවා. ඒ වගේම ඉන්දියානු දීවරයෝ ලංකාවේ මුහුදු සීමාවට ආවොත් ලංකාවේ නේවි එකෙන් ගිහිල්ලා ඒගොල්ලෝ අත්අඩංගුවට ගන්නවා. හරිද? මම මේ කියන සිදුවීම දැකලා තියෙන කට්ටිය මට එස් කියලා මැසේජ් එකක් දාන්න. එතකොට අපි දැකලා තියෙනවා ඔය නිවුස් වල එහෙම හරිද? ඒ පවුල් වල දීවර පවුල් වල ඒ දරුවෝ ගෑනු කට්ටිය එහෙම අඬ නිවුස් වලට වොයිස් කට් දෙනවා. හරිද? අනේ ජනාධිපතිතුමා මැදිහත් වෙලා අපේ මගේ ස්වාම පුරුෂයා බේරලා දෙන්න, අපේ මහත්තයා බේරලා දෙන්න. හරි අහිංසක මිනිස්සු අපි එදා වේලා හම්බ කරන කන්නේ කී ළමයි අඬ ළමයි ඒගොල්ලෝව බේරලා දෙන්න කියලා අපි දැකලා තියෙනවා නිවුස් වල ඔය පෙන්නනවා. ඉතින් කාලයකට සැරයක් ළමයි මාස කිහිපයකටතර සැරයක් ඉන්දියානු රජයයි ලංකානු රජයයි සාකච්ඡා කරලා ඒ විදේශ අමාත්‍යාංශයේම කතා බහ කරලා එකඟතාවයකට ඇවිල්ලා ওই හිරකාරයෝ දෙගොල්ලෝ දෙපැත්තට මාරු කරගන්නවා. ලංකාවේ හිරකාරයෝ ටිකක් ඉන්දියාවේ මෙහෙට එවනවා. ඉන්දියාවේ කට්ටියක් අපි එහෙට යවලා දෙගොල්ලෝ මාරු කරගන්න අවස්ථා තියෙනවා. පැහැදිලිද? ඒවා මේ සිදුවීම් ඔයගොල්ලෝ අනිවාර්යෙන් දැකලා ඇති. හරි. ඉතින් ළමාට තේරෙනවා ඒ වගේ අපි අතර ඉතා විශාල වෙනස්කම් තියෙනවා. හැබැයි මම මේ කියන විදිහ දවසක් ආවොත් කොහොමද තීදි කියලා ඔයා නිකන් කල්පනා කරලා බලන්න.
ළමයි ඔයාලා කැමතිද හොඳ පිට රටකට ගිහිල්ලා ඉගෙන ගන්න ජොබ් එකක් කරන්න කැමතිද නැද්ද? කැමති කට්ටිය yes කියලා මැසේජ් එකක් දාන්න. එංගලන්තෙට ගිහිල්ලා, ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා, ඊට පස්සේ ඇමරිකාවට, කැනඩාවට ගිහිල්ලා නේද? නෝර්වේ, ස්වීඩන්, ඩෙන්මාර්ක් වගේ රටකට ගිහිල්ලා නේද? යුරෝප් රටකට ගිහිල්ලා හොඳ රටකට ගිහිල්ලා හොඳට ජොබ් එකක් කරන්න ඉගෙන ගන්න කැමතිද නැද්ද? හැමෝම කැමතියි. හැබැයි මම දැන් ඔයාට කිව්වොත් මම දැන් ඔයාව මම අවස්ථාවක් දෙන ශිෂ්‍යත්වයක් දෙනවා මම ඔයාව එංගලන්තයට යවනවා දැන් ඉගෙන ගන්න කියලා. හරිද? මම වියදම් කරලා එක පාට මම ආව කියනවා ලබන සතිය ලෑස්ති වෙන්න પાස්පෝර්ට් එක හදා ගන්න මම ලබන මාසෙකට ඔයාව එංගලන්තේ ඉගෙන ගන්න යවනවා කියලා මං කියනවා. හරිද? එහෙම කරන්නේ නැහැ. අපි දුර නිකන් එහෙම කියනවා කියලා. හරිද? එහෙම වුණොත් එක පාටම ඔයාට බයක් දැනෙනවා. ඔයාට බයක් දැනෙනවා. යන්න ආසයි. හැබැයි එංගලන්තෙට ගිහලා ඇමරිකාවට ගිහලා යකෝ මට ඉංග්‍රීසි බෑනේ. මං ගිහලා කොහොමද මේ වැඩ ටික කරගන්නේ? අන්න අපිට පොඩි භාෂා ප්‍රශ්නයක් තියෙනවා. අපි හිතමු එංගලන්තෙට ඇමරිකාවට ගියොත් ඉංග්‍රීසිනේ තියෙන්නේ. හරිද? ඉංග්‍රීසිනේ අඩු ගානේ අපේ උන්ට ඉංග්‍රීසි කතා කරගන්න බැරිවත් කියන දේ හරි තේරෙනවනේ මෙන්න මේක තමයි කියන්නේ කියලා. අපි તો ඉංග්‍රීසි නොවන වෙනම රටකට ගිහින් දානවා මං ඔයාව. මං කියන ඔයාව මං යවන රුමේනියාවට. රුමේනියාවට යවන ඔයාව ඉගෙන ගන්න. හරිද? කැමති හොඳයි. හැබැයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ මොකද්ද? මේ භාෂාව දන්නේ නේද? මේ භාෂාව දන්නේ. ළමයි නිකමට හිතන්න මෙන්න මෙහෙම දවසක් උදා වුණොත් මුළු ලෝකයම එකම භාෂාවක් කතා කරන දවසක් ආවොත් කොහොමද තියෙන්නේ? මුළු ලෝකෙම එකම භාෂාවක් කතා කරන දවසක් ආවොත් තමයි කොහොමද තියෙන්නේ? ආයි සුපිරි දවසක් වෙයි නේද? ළමයි මුළු ලෝකෙම එකම භාෂාවක් කතා කරන දවසක් ආවොත් ඒක ළමයි සුපිරි දවසක් පට්ට දවසක් බාටපත් වෙයි අනිවාර්යෙන්ම. නේද ළමයි? හරි. එතකොට ළමයි ලෝකේ එහා පැත්තේ රටකට ගිහිල්ලා අපිට නිදහසේ සංචාරය කරන්න පුළුවන් වේවි. නේද? නිදහසේ සංචාරය කරන්න පුළුවන් වෙයි. ඒ රටක තියෙන පොතක් අපිට කියව ගන්න පුළුවන් වේවි. ඒ රටේ තියෙන නාට්‍යයක්, කාටුන් එකක්, ෆිල්ම් එකක් හොඳට රස විඳින්න අපිට අවස්ථාව ලැබෙයි. දැක්කද? ළමයි නියම දවසක් බවට පත් වෙයි නේද? හරිද? ළමයි මුළු ලෝකෙම එකම භාෂාවක් කතා කරන දවසක් ආවොත් ඒක ළමයි ඇත්තටම සුපිරි දවසක් බවට පත් වෙයි. ළමයි ඇත්තටම ඒක කරන්න බැරිද? කරන්න පුළුවන්ද? ඒක කරන්න පුළුවන්ද? කරන්න බැරිද? ළමයි මුළු ලෝකෙම එකම භාෂාවක් කතා කරන දවසක් පුළුවන්ද බැරිද? පුළුවන් නම් පුළුවන්. කරන්න තියෙන හරි සරල වැඩ. මම නිකන් අදහසක් කියන්නේ. අපි හිතමු නිකන් ඔය මුළු ලෝකෙ දෙන සියලුම රටවල් සම්බන්ධ වෙච්ච සංවිධානයනේ එක්සත් ජාතීන්ගේ සංවිධානය. අපිට එක්සත් ජාතීන්ගේ සංවිධානය එකතු වෙලා හරි ඒගොල්ලෝගේ ඔය ඔක්කොම සමාජික ටික ගෙන්නලා මුළු ලෝකෙට දෙන සියලුම රටවල් නායකයෙක් ගෙන්න කියලා. ඒගොල්ලෝ තීරණයක් ගත්තොත් හරිද? අපිට මොකක් හරි එක භාෂාවක් නිර්මාණය කරගන්න. අපිට ඉංග්‍රීසි කියලා. ඉංග්‍රීසි හරි මොකක් හරි අපිට නැත්නම් ලෝකේ අලුත් භාෂාවක් නිර්මාණය කරනවා කියලා. හරිද? මොකක් හරි අලුත් භාෂාවක් නිර්මාණය කරනවා. එහෙනම් භාෂාවල් නිර්මාණය කරනවා පුතේ. හරිද? එම අපිට තියෙන එකක් හෝ අලුත් එකක් හෝ නිර්මාණය කරනවා. ඒ නිර්මාණය කළා. හරිද? ඒගොල්ලෝ එකගතාවයකට එනවා 2023 ජනවාරි මාසේ 1 වෙනිදා සිට උපදින සෑම දරුවෙක්ටම භාෂාවන් දෙකක් උගන්වනවා අනිවාර්යෙන්ම. හරිද? අනිවාර්යෙන් භාෂා දෙකක් උගන්වනවා කියලා මුළු ලෝකෙම තීරණයක් ගන්න. හරිද? ඒ රටවල නායක තීරණය කරනවා. එකක් තමයි තමන්ගේ රටේ මව් භාෂාව. ඒකක් තියෙන්නේ නැහැ. හරිද? ඊළඟට අර මුළු ලෝකෙම සම්මත වෙච්ච අනිකුත් විශ්ව භාෂාව. මුළු ලෝකෙම සාකච්ඡා කරන පුරුදු වෙනවා කියලා කියමු භාෂාව. ළමයි එහෙම වුණොත් ඇත්තටම නීමෙට තියෙන්නේ නැද්ද ළමයි? හරිද? ලෝකේ හැම රටක්ම ළමයි මාර සහයෝගීතාවයක් එන්නේ. හරිද? එතකොට අපි දැනට ඉපදිලා ඉන්න, දැනට වයස්ගත වෙලා ඉන්න, දැනට තරුණය විදියට ඉන්න කට්ටිය මේ භාෂාව අමුතේ උගන්වන්න ඕනේ නැහැ. කැමතින ඉගෙන ගත්තට කමක් නැහැ. නමුත් ළමයි අර එතන සිට අපි ජනවාරි මාස 2023 ජනවාරි 1 වෙනිදා ඉඳන් උපදින හැම එකාටම අර භාෂාව දෙක අනිවාර්යයෙන් උගන්වගෙන ගියොත් තව අවුරුදු 50ක් විතර යනකොට මේ ලෝකේ සාමාන්‍ය ආයි සුපිරි තැනක් බවට පත් වෙයි නේද?
එතනින් පස්සේ පරම්පරාව නියම පරම්පරාවක් බවට පත් වෙන්නේ නේද? අන්න හරි. දැන් උකට වැඩේ තේරෙනවා. ළමයි නිකම හිතන්න. තව පැත්තක්. මුළු ලෝකෙම එකම ආගමක් අදහන දවසක් ආවොත් මුළු ලෝකෙම එකම ආගමක් අදහන දවසක් ආවොත් ළමයි මේ ලෝකෙ තියෙන යුද්ධ වලින් මේ ලෝකෙ තියෙන ගැටුම් වලින් රටවල් අතර තියෙන ප්‍රශ්න වලින් භාගයට භාගයක් විසඳෙවි නේද පුතේ දාට එන. මට තේරෙනවා මං කියන එක. හරිද? එමුණු පුතේ මේ ලෝකෙ මාර දවසක් බාට අන්නේ දාටපත්. අපි දු මුළු ලෝකෙම එක්ක බුද්ධ ආගම තේරෙනවා. නැත්තම් මුළු ලෝකෙම එක්ක ක්‍රිස්තියානි ආගමට එනවා. අනිත් ආගම ඔක්කොම අතහැරලා දාලා ක්‍රිස්තියානි ආගම වැළඳ ගන්න. එක්ක මුළු ලෝකෙ හැමෝම Hindu ආගමට එනවා. තමන්ගේ ආගම් තියෙන අරමිය ඔක්කොම අතහැරලා දාලා එක ආගමක් බවට පත් වෙනවා. නැත්තම් අපි මුළු ලෝකෙම කට්ටිය ඉස්ලාම් ධර්මයට හැරෙනවා. පැහැදිලිද? හරි. අන්න එහෙම එක්ක එහෙම නැත්තම් ඒ ඔක්කොම අතහැරලා දාලා මුළු ලෝකෙම මොකක් හරි ඔය ආගම් වලින් කියන්නේ බං හොඳ දේවල්නේ. හොඳට ජීවත් වෙන ක්‍රමයනේ උගන්වන්නේ. නේද? අනිත් මිනිස්සුන්ට කරදරයක් නොවි තමන්ගේ ජීවිතේ යහපත් විදිහට ගෙවන විදිහන හැම ආගමකම කියන්නේ. ඉතින් මේ වගේ හොඳ දේවල් ටිකක් එකට එකතු කරලා අපිට පුළුවන් විශ්ව ආගමක් නිර්මාණය කරගන්න. නේද? ඒතර හැමෝම ඒ ආගමේ කට්ටිය බවට පත් කරගත්තොත් පුතේ මේ ලෝකේ මරා ගන්න හේතුවක් නැහැ. අන්තවාදීෝ කියලා જાතියක් ඇත්තේ නැහැ. නේද? අපේ ආගම හොඳයි, අපේ ආගම හොඳයි, අරක හොඳයි, මේක හොඳයි, අරක නරකයි, මේක නරකයි කියලා කියන්න බෑ. නිකන් සරල උදාහරණයක් හිතන්නකෝ. මගේ ආගම බුද්ධ ආගම. මම සිංහල බෞද්ධ පුද්ගලෙක්. හරිද? මම කියනවා මේ ලෝකේ උතුම්ම ආගම බුද්ධ ආගම. හරිද? බුදුහාමුදුරුවෝ කියපු දේවල් තමයි මාර විදියට හරි. හරිද? බුදුහාමුදුරුවෝ කියපු දේවල් 100%ක් හරි. හරිද? අනිත් ආගම ඉස්ලාම් ධර්මය හරි සෞතුයි. දෙමළ Hindu ආගම හරි වැඩකටම වැඩ නැති ආගම. හරිද? ඊට පස්සේ ක්‍රිස්තියානි ධර්මයේ වැඩක් නැහැ. ජේසු කියන්නේ මෙහෙම කෙනෙක්, අරම කෙනෙක් කියලා මම කිව්වොත් මම වැරදීනේ බා. මම වැරදි. එහෙම මට කියන්න අයිතියක් නැහැ. නේද? මට එහෙම කියන්න අයිතියක් නැහැ. මොකද හේතුව මම බුද්ධ ආගම හොඳයි කියලා කියන්නේ නේද? මම බුද්ධ ආගම ගැන 100%ක් හදාරලා නෙමෙයි. මම ඉස්ලාම් ධර්මයෙන් නරකයි කියලා කියන්නේ ඉස්ලාම් ධර්මයේ කුරානය කියවලා ඒගොල්ලෝගේ ආගමික දේශන වලට සවන් දීලා එහෙම ඉඳලා නෙමෙයි. නේද? ක්‍රිස්තියානි ධර්මය හරිද මොකක් හරි ඒ වගේ ධර්මයක නරකයි කියලා කියන්නේ හරිද? මම ඒ ධර්මය ගැන හදාරලා ඉගෙනගෙන නෙමෙයි. මම පොඩි කාලේ ඉඳන් පන්සල් ගිය නිසා අපේ ගෙදර පොඩි කාලේ ඉඳන් ගාථා කියපු නිසා අපේ අම්මා පොඩි කාලේ ඉඳන් අපිට බුද්ධ ආගම හොඳයි කියපු නිසා තමයි මමත් බුද්ධ ආගම තමයි හොඳම කියලා කියන්නේ. එහෙම නැතුව අපි මේ ඉගෙනගෙන ස්ටඩි කරලා ආගම් අතර තියෙන සංසන්දනය කරලා එහෙම කියනවද? එහෙම කියන්නේ නැහැ නේ බං. අපි පොඩි කාලේ ඉඳන් අදහපු ආගම නිසා අපි කියන එක හොඳයි කියන. පැහැදිලිද? ඒ නිසා හරිද 2023 ජනවාරි 1 වෙනිදා ඉඳන් මුළු ලෝකෙ හැමෝටම එකම විශ්ව ආගමක් අදහන්න දුන්නොත් ඒක සුපිරි දවසක් බාටපත් වෙයි. ඊළඟ අවසාන කාරණාව මම කියන්න. මුළු ලෝකෙම එකම මුදල් ඒකකයක් භාවිතා කරන පටන් ගත්තොත් ඒක නියම වෙයි නේද ළමයි? දැන් හිතන්නකෝ ඇමරිකානු ඩොලර් එකක භාණ්ඩයක් මිලදී ගන්න අපි රුපියල් වලින් බන් 360 ගාණක් ගෙවන්න ඕනේ. හැබැයි ඇමරිකානු ඩොලර් එකක් සමානයි රුපියල් 1යි කියලා වුණා නම් කොයිතරම් පහසුවක් වේවිද? කොයිතරම් පහසුවක් වේවිද? ළමයි දැන් ඔයාලට තේරෙනවද වැඩි? හරිද? පුතේ ලංකාවේ ඉඳලා ඉන්දියාවට යන්න අපි වීසා ගන්න ඕනේ. නේද? අපි වීසා ගන්න ඕනේ ඒක අදාළ නීතිමය තත්ත්වයන් තියෙනවා. හරිද? අවසර ගන්න ඕනේ. එහෙම අවසර ගන්න නැතුව ළමයි අපිට බෝට්ටුවෙන් උනත් ළමයි ඕස්ට්‍රේලියාවට ගියාට පස්සේ අපිව බාර ගන්නවා නම් ඒක කොයිතරම් හොඳද කියලා හිතන්නකෝ. මේ ලෝකේ අපිට ඕනම තැනකට පයින් හරි ඇවිදගෙන යන්න පුළුවන් වාතාවරණයක් තිබ්බොත්. දැන් හිතන්න ඔයා ගෙදර අල්ලපු ගෙදරට යන ළමයි වීසා ගන්න නැහැ. නැන්දලයා ගෙදරට පයින් ඇවිදගෙන යනවනේ ආ යහ පැත්තේ ගෙදර ඉන්න. අන්න ඒ වගේ මේ මුළු ලෝකෙම එකම ගම්මානයක් බවටපත් වුණොත් ළමයි ඒක සුපිරි දවසක් බවටපත් වෙවි නේද? හවුද නැද්ද කියන මට ඉක්මනට. ළමයි මේ ඔක්කොම එකට එකතු කරලා හිතන්න ලංකාවේ නේද? එතකොට ළමයි මේ සියලු දේවල් එකිනෙකට සම්බන්ධ වෙලා තිබ්බොත් ඒක සුපිරි දවසක් බවටපත් වෙයි නේද? හැබැයි මට කියන්න මේක කොච්චර හොඳ වුණා මේ වැඩේ කොච්චර සුපිරි වුණා මට කියන්න ඇත්තටම ප්‍රායෝගිකව මෙහෙම දවසක් කවදාවත් උදා වේවිද උදා වෙන්නේ නැද්ද? හරි. කොල්ලෙන් දාලා තිබ්බ හීන විතරයි සර් කියලා. කවදාවත් මෙහෙම දවසක් උදා වෙන්නේ නෑ නේද? උදා වෙන්නේ නේද? මොකද ළමයි උදා වෙන්නේ නැති වෙන්න හේතු තියෙනවා.
හරිද? හිතන්නකො මුළු ලෝකෙම එකම ආගමක් අදහන දවසක් ආවොත් මේ ලෝකෙට යුද්ධ අවශ්‍ය වෙන්නේ නැහැ. නේද? දේශ සීමා තර කරන්න කිලිවලා හමුදාවක් අවශ්‍ය නැහැ. අරුන් අපිට ගහ ඊට කලින් අපි උණ්ඩ ගහන්න ඕනේ මිසයිලයක් හදන්න ඕනේ උන්ට වඩා ලොකු එකක් කියලා හදන්න අවශ්‍යතාවයක් නැහැ. නේද? ඒක උරාට තේරෙනවද? ලෝකේ යුද්ධ නැති වුණොත් ආයුධ නිෂ්පාදනය කරන සමාගම් වලට කරන්න දෙයක් නැහැ. උන්ට පාන් හදන්න තමයි වෙන්නේ මිසයිල් හදන්න නවත්තලා. කේක් හදන්න තමයි වෙන්නේ. ඒතොර ඒ වගේ ළමයි අන්න එහෙම ඒ වගේ තියෙන දෙවන්ත ව්‍යාපාර ඒ වගේ දවසක් උදා වෙන්න දෙන්නේ නැති වෙන්න රටවල් අතර ආරවුල් ඇති කරමින් ඉන්නේ. ඒ නිසා කවදාකවත් ඔහොම දවසක් උදා වෙන්නේ නැහැ. නේද? මේ වගේ වෙනස් විදියට තියෙන එක හුඟක් කට්ටියට වාසි. නේද? වැරදි ව්‍යාපාර කරන කට්ටියට වාසි. ඒ නිසා ඒගොල්ලෝ මේ වගේ සම්බන්ධතාවයක් ගොඩනගෙන්න ඉඩ තියන්නේ ඒගොල්ලෝ මොකක් හරි ගේමක් දාලා ඒගොල්ලෝ අතර තරහාවක් ඇති කරනවා. පැහැදිලිද? හරි. ළමයි. එහෙනම් මම නැවත කියනවා. පුතේ අන්න හිතන්න එහෙනම් මෙන්න මේ කියන කාරණාව. එහෙම දවසක් හැදුනා නම් නියමයි. හැබැයි ජීවිතේ එහෙම දවසක් උදා වෙන්නේ නැහැ. අන්න ඒ නිසා සංකල්පයක් විදිහට concept එකක් විදිහට පුතේ මේ දවස උදා වුණා කියලා ව්‍යාපාරිකයෝ තීරණය කරා. මේගොල්ලෝ සංකල්පයක් ගොඩනගා ගත්තා එහෙම දවසක් උදා වුණා කියලා. මුළු ලෝකෙම එකම මුදල් ලේඛකයා හරිද මුළු ලෝකෙම ව්‍යාපාර කරන්න අවස්ථාවක් ලංකාවේ ව්‍යාපාරිකයට එංගලන්තේ කියලා බිස්නස් එකක් ඕපන් කරන්න අවස්ථාවක් ඇමරිකාවේ ව්‍යාපාරිකයට ලංකාවට බඩු විකුණන්න පුළුවන් අවස්ථාවක් අන්න ඒ වගේ පුතේ මුළු ලෝකෙම මේම දවසක් උදා වුණා කියලා සංකල්පයක් නිර්මාණය කරගත්තා. අන්න ඒ සංකල්පය තුළ කිව්වා ලෝකීය අර රටවල් අතර තියෙන ආර්ථික, දේශපාලනික, සමාජ, සංස්කෘතික වශයෙන් අතිබ බාධා ටික ඔක්කොම පැත්තකට විසි කරලා මුළු ලෝකයම එකම ගම්මානයක් විදියට වැඩ කරනවා කියලා සංකල්පයක් ගොඩනගා ගත්තා. පුතේ අන්න ඒ සංකල්පයට අපි කියනවා බං ගෝලීයකරණය හෙවත් ගෝලීය පරිසරය කියලා. අන්න ඒකට අපි කියනවා කියලාද? ගෝලීයකරණය හෙවත් ගෝලීය පරිසරය කියලා. මුළු ලෝකෙම එකම විශ්ව ගම්මානයක්. මුළු ලෝකෙම එකම ගම්මානයක්. අපේ ගම ඇතුලේ ඇවිදින්න අපිට ඕන තරම් අවස්ථාවක් තියෙනවා. අපේ ගම ඇතුලේ කතා කරන එකම භාෂාව. අපේ ගම ඇතුලේ භාවිතා කරන එකම මුදල් ලේඛකයා. දැක්කද? මුළු ලෝකෙම එකම ගම්මානයක් බවට පත් වෙනවා කියන සංකල්පය ගොඩනගා ගන්න. එන්න එතකොට ලංකාවේ ව්‍යාපාරිකයෙක්ට පුළුවන් ඇමරිකාවට ගිහිල්ලා ව්‍යාපාර කටයුතු කරන්න. ඇමරිකාවේ තියෙන අමුද්‍රව්‍ය ලංකාවට ගෙන්නන්න පුළුවන්. එංගලන්තේ තියෙන දියුණු යන්ත්‍ර උපකරණ ලංකාවේ කර්මාන්ත ශාලාවල ගෙනල්ලා හයි කරන්න පුළුවන්. දැක්කද? අන්න ඒ අවස්ථාව නිර්මාණය වුණේ මොකක් නිසාද පුතේ? ගෝලීය පරිසරයවත් ගෝලීයකරණය නිසා. ජනතාව මේ කාරණාව පැහැදිලි වෙච්ච කට්ටිය මට දාන මෙසේජ් එකක් yes කියලා. ගෝලීයකරණය කියන කාරණාව සුපිරියට තේරිච්ච කට්ටිය මට දාන මෙසේජ් එකක් yes කියලා. හරි. හරි. ජනතාවට දැන් තේරෙන්න ඕනේ සර් කතා ගොඩාරියක් කියාගෙන නේද? කතන්දර ගොඩක් කියලා සංකල්ප මවලා හරිද? උදාහරණ වල ළමා ඔයගොල්ලන්ට බැවිලා පේන්නේ නැති මම මේ කියන දේවල්. හරිද? ඒ ඔක්කොම නිර්මාණය කරන කතා ඔක්කොම කියාගෙන ආයේ මොකද? මේ ගෝලීයකරණය මාතෘකාව ඔයාලට ලස්සනට කියලා දෙන්න. පැහැදිලිද? හරි. නියමයි. හරි. එහෙනම් ජනතාව අපි ගෝලීයකරණයට අවශ්‍ය කරන නෝට් එක ලියලා අපි වැඩි අවසන් කරමු අද දවසේ. හරි. දැන් මට තේරෙනවා මේ ගෝලීයකරණය නිසා නේද? ගෝලීයකරණය නිසා හරිද? ලෝකේ තියෙන ඕනම රටකට ඕනම කෙනෙක් යන්න පුළුවන්. නේද? අපිට පුළුවන් හරිද? නේද? අප්‍රිකාවේ කෙට්ට පුළුවන් ඇමරිකාවට එන්න පුළුවන්. උඩ පුළුවන් යුරෝපෙට යන්න. උඩ පුළුවන් ආසියාවට එන්න. ඉන්දියාවට එන්න පුළුවන්. ඕනනම් ඕස්ට්‍රේලියාවට යන්න පුළුවන්. නේද? ඕනම රටකට ගිහිල්ලා තමන්ගේ ව්‍යාපාර කටයුතු කරන්න හැකියාව අවස්ථාව නිර්මාණය වෙලා තියෙනවා. පැහැදිලිද? හරි. ඉතින් ළමයි මෙන්න මේක අපි කියනවා ගෝලීයකරණය කියලා. පුතේ කියමු අපි මේ විදිහට. හරි. නියමයි. නිර්වචනය දාන්නම් ඉන්න. ගෝලීය පරිසරය. පුතේ කියමු. ලෝකයේ රටවල් අතර පවතින ආර්ථික, දේශපාලනික, සමාජ හා සංස්කෘතික වශයෙන් පවතින බාධා ඉවත් කරමින් මුළු ලෝකයම එකම ගම්මානයක් ලෙස කටයුතු කිරීම ගෝලීයකරණය හෙවත් ගෝලීය පරිසර ලෙස හැඳින්වෙනවා. පුතේ ලියන්න මේක සම්පූර්ණ වෙන්න.
උදේට පන්තිය කරන එකේ පොඩි ජොලියක් තියෙනවා නේද බං? අපි ආපහු නිවාඩු දවසක් කියම ආවම අමතර පන්තියක් උදේ දාමු. ඔව් ආර්ථික පරිසර නිර්වචන ටික පොතේ විභාගෙට අහන්න ඉඩ ගන්න තියෙනවා. ගෝලීකරණයේ නිර්වචනයත් මතක තියාගන්න මේක අවශ්‍ය වෙනවා. සමහරලාට අහන්න පුළුවන්. ගෝලීකරණය කොහොමද කියලා. මේක නිර්වචන ටික අවශ්‍යයි යාට. ආලම ඒත් එක්කම මම අද ඔයාලට දානවා පේපරයක් ප්‍රශ්න පත්‍රයක් දාන ගෲප් එකට. හරිද? පේපර් එකක් දාන ගෲප් එකට මේ පේපරය ඕගොල්ලෝ පිළිතුරු ලියන්න ඕනේ හැමෝම. ලබන සතිය වෙනකොට මේ පේපරයට උත්තර ලියන්න ඕනේ. කොලේක උත්තර ලියන්න. ලියලා අමුණන්න මම ලබන සතියේ බදාදට පන්තියේදී පේපර්ස් ටික ළමයි කැමරා එක ඔන් කරන්න කියලා චෙක් කරනවා. පැහැදිලිද? හරි. අපි මේ පේපර් එක නම් කරලා තියෙන්නේ best test paper කියලා. මම හැම මාසෙම මේ පේපර් කට්ට ඔයාලට ලබා දෙනවා. පැහැදිලිද? මම මේ වන පේපරය ඕගොල්ලෝ අම්මලාට කියලා පොඩි print out එකක් දාගන්න. හරිද? print out එකක් දාගන්න හැම මාසෙකම සැරයක් මම පේපරයක් කියවනවා. මාර්තු මාසේ පේපරේ අප්‍රේල් මාසේ පේපරේ මට වාට වන්න බැරි වුණා. මම නිසා මාර්තු 1යි අප්‍රේල් ඉස්සෙල්ලා මාර්තු කියවන්නම් අද. හරිද? අද මාර්තු 1 කියවන්නම්. ඊට පස්සේ වාට ලබන සතියේ පේපර්ස් ටික බලලා ලබන සතිය විතර අප්‍රේල් මාසයක එවන්නම්. පැහැදිලිද? ඊට පස්සේ මම වෙනම දවසක් දාලා ඉරිදා උදේ ඔයගොල්ලෝ මොනවද තියෙන පන්ති? ඉරිදා උදේ මොනවද ඔයාලට තියෙන පන්ති? අපි නිකන් හිතමු 10 මාර 12 මාර වගේ ටයිම් එකකින් හරියට දහම් පාසල් හැර හරි හරි හොඳයි මම ආයතනයත් එක්ක පොඩ්ඩක් කතා කරලා ෆ්‍රී ටයිම් එකක් යොදාගෙන ෆ්‍රී ටයිම් එකක් දාගෙන මේ පේපර් එක ඩිස්කස් කරන්න වෙනම ටයිම් එකක් දාගන්න. අපි ක්ලාස් ටයිම් එක නැතුව නේද ක්ලාස් ටයිම් එක නාස්ති කරගන්න ඕනේ නෑනේ. ඉස්කෝලේ ටීචර්ත් වේගෙන් යනවනේ. හරි ඒ නිසා මම ඔයාලත් එක්ක මේ පේපර් එක ඩිස්කස් කරන්න. මේ මන්ත්ලි හම්බෙන පේපර් එක ඩිස්කස් කරන වෙනම එක්ස්ට්‍රා ක්ලාස් එකක් ඔයාලට දාලා දෙන්න. ඒතර ඒක හැම සතියෙම නෑ. මාසෙකට එකයි. හරි මම පොඩ්ඩක් ආයතනත් එක්ක කතා කරලා හරි පොඩ්ඩක් ආයතනත් එක්ක කතා කරලා අනිත් ගුරුවරුන්ගේ පන්ති වලට හානියක් නොවෙන්න අපි ටයිම් එකක් යොදාගෙන අපි මේ පේපර් එක මන්ත්ලි සාකච්ඡා කරන පේපර් එක ඩිස්කස් කරන්න මම ටයිම් එකක් දාගන්නම්. ඒක ගොඩක් දුරට ඒක YouTube lesson එකක් විදිහට දී Zoom lesson එකකට වඩා YouTube live එකක් විදිහට ගියයි. මොකද ඒක එතකොට පන්ති මගේ අනිත් පන්ති වල ළමයින්ට සහභාගී වෙන්න පුළුවන් විදිහට මම ඒක YouTube lesson එකක් විදිහට දායි ගොඩක් දුරට. හරිද? හරි මේක ලියාගන්න යතරේ ලියාගන්න. මම පේපර් එක දැන් පන්ති වල කරලා ඔයගලන් ගෲප් එකට දාන්නම්. හරිනේ මාර්තු මාසේ පේපරේ ඊට පස්සේ මාර්තු එක ලබන බදාදා මම පන්ති චෙක් කරනවා. කැමරා එක ඔන් කරන් ලෑස්තිලා ඉන්න. පේපර් අනිවාර්යයෙන් කරන්න දීපන්. කරන්ට් එක ගිහලා නැත් අපරේකට.